ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් සර්. good morning sir. Good morning. හරි අපි ගිය සතියේ පුතේ කතා කරා මේ පේපර් එකක්. අපි පේපර් එකක් කරා. ඉතින් පේපර් එකට ගොඩක් ළමයි හොඳට උත්තර ලියලා තිබුණා. දැන් මම පේපර් එක උත්තර ලියපු ළමයිගේ ලකුණු කියන්නම්. එතකොට කවුරු හරි කෙනෙකුගේ මෙතන නම නැත්නම් පේපර් එකට උත්තරත් ලියලා එයා මේ WhatsApp කරපු මැසේජ් එකෙන් මේ නම්බර් එකෙන් මට ආයෙ පොඩි මැසේජ් එකක් දාන්න. මොකද දැන් WhatsApp මැසේජ් ගොඩක් ඇවිල්ලා සමහරට ඒක හොයාගන්න බැරුව තියෙන්නේ. ඒතර එක පිළිවෙලටම ගන්න තියෙන ළමයින්ගේ මම පේපර්ස් ටික ඊයේ බැලුවා. මොනවා හරි එහෙම තමන්ගේ නම නොතිබුණොත් WhatsApp මැසේජ් එකක් ආයෙ එවන්න මට. එහෙනම් දැන් මට කියන්න කියලා මැසේජ් එකක් එවන්න. ඒතර මම ලකුණු කියන්නම්. මුලින්ම ලකුණු කියන්නම් පස්සේ පොඩි අඩුපාඩු තිබුණේ හොඳට ලියලා තිබුණා ඒ ටැග්ස් ටික. අඩුපාඩු තියෙනවා මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හරි මේ තමයි මම වෙබ් එකටම දැම්මයි ලකුණු ටික. මට ප්‍රශ්න පත්‍ර හොයාගන්න පුළුවන් විෂයයේ ලකුණු ටික ආකාශ් මදුමල් 98යි. මෙන්න පොඩි වැරද්දක් තියෙනවා මම ඒ වැරදි මොනවද කියලා කියන්නම්. චනුල් 98යි. මනුදි දෙහංසා 96යි. විකුම් ලක්ෂාන් 92යි. සෙනුක තිසත් 90යි. ඉමාෂා පූජනි 94යි. සොනාල් නානයක්කාර 96යි. මාලික ධනංජය 96යි. බාසුර කවුමාල් 88යි. ගිනුර දුල්නෙත් 84යි. සඳරු 92යි. හරි. තව කවුරු හරි පේපර් එකට උත්තර ලියලා දැන් මෙතන ලකුණු නැත්නම් පුතේ මට කියන්න පොඩ්ඩක්. සර්ට මම දැම්මා. ඔව් හරි. දැන් පුතේ මට WhatsApp ආයෙ පොඩ්ඩක් මැසේජ් එක දාන්නකෝ. ඒ WhatsApp message එක දැම්ම නිකන්. ඔව් හරි හරි. නෑ මට ඒ මැසේජ් එකෙන්ම දැන් පොඩ්ඩක් මොනවා හරි ලියලා මැසේජ් එකක් දාන්නකෝ. ඔව් සර් දැන් දැම්මේ. තමා වෙනන්නේ නැහැ. හරි. මේ සකීෂ කියන සකීෂ පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒකේ. පොඩි අඩුපාඩු දෙකක් විතර. මම ලකුණු සාමාන්‍යයෙන් ලියන්න කීයක්ද දෙන්න පුළුවන් කියලා. මම මේ ටැග්ස් තමයි ලියන්නේ. හොඳ අර වෙබ් එකට ගන්න. අර පේජ් එකට ගන්න. මොන සකීෂගේ මම තව ටිකකින් අඩුපාඩු ටික කියන්නම් අනිත් ළමයින්ගේ තිබුණාගේ සකීෂ වෙබ් පේජ් එක අවසන් කරපු කොටස මට එවලා නැහැ. මේකේ කොහොමත් නැහැ ඒක. ඒ කියන්නේ unordered list එක close ordered list එක close කරලා එහෙම ඒව නැහැ. හරි සකීෂ පොඩ්ඩක් වණන් ආයෙ උත්තරය බලන්න. තව කවුරු හරි පුතේ මෙතන ලකුණු නැති කෙනෙක් ඉන්නවනම් සර්ට මම දැම්මායි. කවුද මේ? 10. 10 හරි. දහම් මාරේ 10 වට පස්සේ තව මැසේජ් මට එවලා තිබුණානේ ඒක නිසා තමයි මට හොයාගන්න බැරි වුනේ.
දහම්ගේ මේකේ තව පොඩි අඩුපාඩුවක් තියෙනවා මම ඒකක් කියන්නම් තව ටිකකින්. දහම් ඔය අඩුපාඩුවක් තියෙනවා ඕඩර්ඩ් ලිස්ට් එක ලියපු හැටි. හරිද? අපි OL කියලානේ දහම් ඕඩර්ඩ් ලිස්ට් එකක් පටන් ගන්නෙ. ඊට පස්සේ ඕඩර්ඩ් ලිස්ට් එකේ තව මොනවද ලියන්නේ? ඒක ඇතුලේ. OL කියන ටැග් එකත් එක්ක ආදහම් OL කියන ටැග් එකත් එක්ක සතීෂ මොනවද තව ලියන්න ටැග් එක? OL කියන එකත් එක්ක කතා කරන්නේ නැහැ කවුරුවත්. channel කියනකො මට OL කියන ටැග් එකත් එක්ක තව මොනවද ටැග් එකක් ලියන්නේ? list 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 මොකද? මට ආපු ප්‍රශ්නේ පොඩ්ඩක් ආපහු කියන්න මම පුළුවන්ද? කියන්නේ පුතේ අපි OL කියන ටැග් එක ලියනනේ ordered list එක. ඒතර OL කියන ටැග් එකත් එක්ක ඔව් තව සර්. ටැග් එකක් ලියනවා list එකේ. අර less than greater than අතරේ. ඒතර මං අහන්නේ මොකක්ද කියලා මනෝදී. OL කියන ටැග් එකත් එක්ක අපි තව මොකද්ද ලියන්න ටැග් එක? li ඔව් අන්න හරි. OL එකත් එක්ක LI කියලා ලියනවා. හරිද දහම්? ඒතර දහම් ordered list කියලා ලියලා තිනවා LI කියන ටැග් එක ලියලා නැහැ. ඒතර මේ 1 2 3 4 ඉලක්කම් ඉබේ එන්නේ. ඉබේ එන්නේ OL එකත් එක්ක LI කියන එක list items දැම්මම. ඒතර අපි 1 2 3 4 දාන්නේ නැහැ. අපි ලියන්නේ අදාළ පන්ති ටික විතරයි. ඒතර ඉබේම list items ඒ කියන්නේ 1 2 3 4 කියලා එනවා list items දැම්මම. හරි ඒක මතක තියාගන්න ඕනේ. ordered list එකත් එක්ක. හරි. තව කවුරු හරි ඉන්නවද පුතේ? එහෙනම් මම උත්තර බලලා එව්ව නැති. හරි. එහෙනම් කවුරුවත් නැහැ නේ. හරි පුතේ. ඒතර මම දැන් පොඩි පොඩි අඩුපාඩු තිබුණේ ඒවා කියන්නම්. හැමෝම පුංචි පුංචි අඩුපාඩු ටිකක් කරලා තිබුණේ. මම මට එවපු මැසේජස් කීපයක් පෙන්නන්නම්. හරි. ආකාශ් මට එවලා තියෙනවා මෙන්න මෙහෙම මැසේජ් එකක්. ඒ කියන්නේ එයාගේ රිසල්ට් එක. මෙන්න ආකාශය ඔප එක. ඒතර ආකාශ්ගේ මේකේ තියෙන රිසල්ට් එකේ තියෙන්නේ මෙන්න බලන්න එයා ටැග්ස් ටික ලියලා තියෙනවා. HTML head title එක ලිව්වට පස්සේ පුතේ අපි title එකක් ලියනවා මොනවා හරි. ඒතර මම දැන් title එක මොකක්ද කියලා කියන්න නැතුව ඇති නැත්නම් සමහරට ඒක උඩින් තියෙන්නේ නැති title එක. ඒතර title එක close කරනවා. title එක පුතේ අපේ වෙබ් පිටුවේ කොහෙවත් පෙන්වන්නේ නැහැ. බලන්න ආකාශය අපු වෙබ් පිටුව මෙන්න මෙතන තියෙන my web කියලා උඩම. අනේ my web කියන තැන තමයි title එක. તો title එක මේ සමීර කාර්යවසම් නෙවෙයි. හරිද? title එක මෙන්න my web title එක. ඒතර අපි title එක ලිව්වා. ඊට පස්සේ title එක close කරා. head close කරා. ඊට පස්සේ තමයි body කියන tag එක පටන් ගන්නෙ. අනේ body කියන tag එක ඇතුලේ තමයි පුතේ අපි අර සියලුම කේත ටික ලියන්නේ. කවුරුවත් මෙතනින් body කියන එක ලියලා body close කරලා HTML උත් close කරලා මේවා ලියන්නේ නැහැ. හරිද? අපි title ලිව්වා. title එක close කරා, head close කරා ඊට පස්සේ body. ඒතර body එක ඇතුලේ ලියනවා සමීර කාර්යවසම් ICT කියලා. ඒතර මම දීපු web page එකේ සමීර කාර්යවසම් ICT කියන එක
බෝල්ඩ් වෙලා අකුරු ලොකු වෙලා නැහැ. හරි බෝල්ඩ් වෙලා නැහැ කොහොමද? අකුරු ලොකු වෙලා වගේ පෙනුණා. බෝල්ඩ් වෙලා නැහැ. හැබැයි සකීෂ එක බෝල්ඩ් කළා. නේ. අතර ආකාශ මත ආකාශ මේක බෝල්ඩ් කළා. අතර මේක බෝල්ඩ් වෙන්නේ නැහැ. ඒක තමයි ලකුණු අඩු වෙන්න හේතුව. වෙන මොකුත් වැරද්දක් නැහැ. ඊට පස්සේ ආ HR එකක් දාලා තිනවා කලර් එක රෙඩ් සයිස් එක එකයි කියලා. මේ HR එක රතු පාට ඉර. ඊට පස්සේ ආ unordered list එකක් ලියලා තියෙනවා. unordered list එකේ තියෙනවා UL ඊට පස්සේ list items. list item grade 6 list item close. ආයි list item grade 7 list item close. ඔය විදියට. අවසානයේ unordered list එක close වෙනවා. unordered list එක close වෙනවා. ඊට පස්සේ පින්තූරයක් දාලා තියෙනවා. එතන මේ IMG SRC සමානයි මෙන්න පින්තූරේ නම. ඒ කියන්නේ කවුද මේ ආකාශ මං හිතන්නේ. ආකාශ එතන යා පින්තූරයක් දාලා තියෙනවා. ඒක රීනේම් කරගෙන 2022 කියලා මම දිනුනේ 2022 කියලා පින්තූරයක් එන්න ඕන කියලා. ඒකේ width එක height එක යා දාලා තියෙනවා. ওই විදියට. තව පුංචි හැබැයි වැරද්දක් සකීෂ කළා තියෙනවා. මම දැන් තමයි ඒක දැක්කේ. සකීෂ නෙමෙයි ආකාශ. IMG කියන එක close කළා. IMG කියන්නේ පුතේ close කරන්න ඕන tag එකක් නෙවෙයි. IMG close කරන්න ඕනේ නැහැ. මොකද close කරන්න නම් මේ එක tag එකක් ලියලා ඒකේ මැද මොනවා හරි ලියන්න ඕනේ. දැන් එහෙම එකක් IMG වල ලියන්නේ නැහැ නේ. දැන් list item ලියලා grade 6 කියලා ලියපු නිසා තමයි එයා close කරන්නේ. හැබැයි IMG SRC කියලා මෙතන 250 කියලා දාලා මුත් මැද ලියලා නැහැ. එහෙමනම් තමයි close කරන්නේ. ඒතර මෙයා close කරන්න ඕන tag එකක් නෙවෙයි. හරිද? ඒ වගේම ordered list එක ලියලා තිනවා OL list items මෙන්න සත්‍ය මිනුවන් ගොඩ list item close. ආ list item sigma වද්දගම list item close. ඔය විදියට. හරි. ඊට පස්සේ අවසානයේ OL එක close කළා. අනේ OL එක close කරාට පස්සේ අපි body එක close කරනවා. අනේ දැන් HTML එක close කරනවා. හරි ඔන්න ඔහොම tags ටික තියෙන්න ඕනි. ඔය විදියට. හරි ඔය විදියට tags ටික තියෙන්න ඕන මතක තියාගන්න ඕනි. ඒක. මම තව පේපර් එකක් පෙන්නන්නම් කාගේ හරි. මේ පෙන්වුවේ ආකාශ මදුමල්ගේ එක හොඳයි හොඳේ. හොඳටම තියෙනවා. අර පුංචි අඩුපාඩුවක් තිබුණේ. ඒක එච්චර ලොකු ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඊට පස්සේ මට ඒවල තිබුණා චනුල්ගෙත් හොඳයි. හොඳට ලියලා තියෙනවා ඒකත්. චනුල්ගේ මම ඒක පොඩ පැහැදිලි නෑ අර නිකන් අකුරෙන් ලියපයක් නිසා මම ඒක නිසා ඒක පෙන්වන්නේ නෑ. මම පොඩ පැහැදිලි එකක් තව පෙන්වන්නම්. මනෝදී ලියප එකක් තියෙනවා. ඒක ටිකක් පැහැදිලි ලියලා තියෙනවා. හරි මේ මනුදි ලියපු එක. ඒතර මනුදිගේ තියෙන උඩම HTML head title. දැන් මනුදි title එකට ලියලා තියෙන සමීරකාරීව සම් ICT කියලා. ඒතර සමීරකාරීව සම් ICT කියලා පුතේ title එකට ලිව්වොත් එහෙම ඒක අර වෙබ් පිටුවේ උඩම තමයි පෙන්වන්නේ. දැන් උදාහරණයක් මේ මගේ වෙබ් පිටුවේ නම් මෙන්න මේ WhatsApp my web අන්න ඒව තමයි title. හරිද? එතකොට මට ඕනේ එතන උඩ ලියා ගන්න නෙවෙයි. මට ඕනේ වෙබ් පිටුව තුල සුදු පාට කොලේ ලියා ගන්න. එතකොට මේක ටයිටල් එක ඇතුලේ ලියලා හරියන්නේ නැහැ. ඒක ලියන්න ඕනේ බොඩි එක ඇතුලේ. හරි ඒක තමයි වැරද්ද තියෙන්නේ මේකේ. අනිත් ටිකම හරි. ඊපස්සේ බොඩි කියලා ලියලා තියෙන HR color සමානයි red size සමානයි 2යි. ඒ HR එක. මේ අතර චූටි ස්පේස් එකක් එන්න ඕන. color සමානයි red කියලා ස්පේස් එකක් තියලා තමයි size සමානයි 2යි කියලා ලියන්නේ. හරි. ඊපස්සේ UL unordered list ඒකේ list items ගන්නට ලියලා තියෙනවා. අවසානයේ UL එක close කරලා තියෙනවා. IMG SRC සමානයි කියලා පින්තූරයක් දාලා තියෙනවා. ඒකේ height එක width එක දීලා තියෙනවා. ඊට පස්සේ ordered list එකක් පටන් අරගෙන ordered list එක ගන්නට close කරලා තියෙනවා. ඊට පස්සේ body එක close HTML close. ඒ ඔක්කොම හරි. එකම අඩුපාඩුව තියෙන්නේ අර title එකේ අර මගේ නම ලියපු එක. ඒක title එකට නෙවෙයි එන්න ඕනේ.
body එකෙන් පල්ලෙහා ඒක තමයි වැරද්ද තියෙන්නේ. නැත්නම් බොහොම හොඳයි. හොඳට ලියලා තියෙනවා ඒ ප්‍රශ්නෙට උත්තරේ. මනුදි. මම තව කාගේ හරි එකක් පෙන්නන්නම්. يعني මට පොඩි අඩුපාඩු ඔය වගේ කීපයක් තමයි තිබුණේ. හැමෝම එකම අඩුපාඩුවක් නෙමෙයි කරලා තියෙන්නේ. මොකද ගෙදරින් දන්නේ උත්තර ලියන්නේ. විකුම් ලක්ෂාන් මම දන්නේ විකුම් හැබැයි කලින් ඉඳන්ම හිටියනේ. විකුමුත් ඒ අඩුපාඩුව කරලා තියෙන ටයිටල් එකේ ලියලා තියෙනවා. ටයිටල් එකේ තමයි ලියලා තිබුණේ අර මගේ නම විකුම්. මේ හොඳටම ලියපු ඒවත් පෙන්නන්නේ මම අඩුපාඩුවක් මොනවා හරි පෙන්නන්න ඕනොත් විතරයි මේක ගන්නෙ. හරි තව එකක් අපි බලමු. මේ තියෙන්නේ කාගේද කියලා දැම්ම. සඳරුගේ උත්තරේ ඒකෙත් එක හරියට තියෙනවා. HTML head title clause head clause body અને body එක ඇතුලේ ගානට ලියලා තියෙන සමීර කාර්යවසම් ICT කියලා. හැබැයි ඊට පස්සේ ආයෙ එකක් ලියලා තිනවා u කියලා දාලා u කියන්නේ මේ අන්ඩර්ලයින් එකක් දාලා. ඒතර එතන අන්ඩර්ලයින් එකක් නෙවෙයි තියෙන්නේ. සමීර කාර්යවසම් ICT කියලා අන්ඩර්ලයින් එකක් නෙවෙයි තියෙන්නේ අර. ඒ රූලර් එකක්. ඒක දාන්නේ HR කියලා. ඒතර ඒක තමයි ඒක වෙනුවට තමයි මේ u දාලා ලියලා තියෙන්නේ. HR කියලා කියන්නේ තිරස් රේඛාවක් තමයි ඇතුළත් වෙන්නේ. හරිද පුතේ? ඊට පස්සේ UL unordered list එක හරියට ලියලා තියෙනවා. ඊට පස්සේ IMGSRC කියලා පින්තූරේ නම හරියට දාලා තියෙනවා. එතකොට වැඩ කරනවා. හැබැයි පින්තූරේ width එක height එක දාලා නැහැ. නේ? පින්තූරේ width එක height එක දාලා නැහැ. ඊට පස්සේ ordered list එක හරියට ලියලා තියෙනවා. OL list items ටික. දහම් මෙන්න මේ වගේ list items දෙන OL list item ඊට පස්සේ list item clause. list item clause ඔය විදියට. අවසානයේ OL එක close කරලා තියෙනවා. OL එක close කළා. මේක තව පිටුවක් තියෙනවා. OL එක close කරලා පස්සේ ආ body එක close කළා. HTML එක close කළා තියෙනවා. හරි ඔය විදියට. තරොහම තියෙන්න ඕන tags ටික. මම හිතනවා ඒ කියන්නේ හැමෝටම පුංචි අඩුපාඩු තිබුණත් හොඳට උත්තර ලියලා තිබුණා සාපේක්ෂව ගත්තම හැමෝම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි වෙන්නේ නැති. ඒකට සමහරට මේ දැන්ට 10 වසර දැන් ලබන අවුරුද්දේ 10 වසරට යන ළමයි ඉන්නවනේ. ඒතර එහෙම පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි කවුරු හරි මෙතන ඉන්න පුළුවන්. ඒතර අපි මේ 9 වසර දේවල් ටික කතා කරේ. ඒ කියන්නේ 9 වසරේ පාඩම් ටික අපි ඉවර කරලා තියෙන්නේ. ඒතර ඉවර කරලා මේ 8 වසරේ පන්තියකට දාලා පාඩමක් තමයි මේ කරගෙන යන්නේ. හරි වෙබ් පිටුවක් නිර්මාණය ගැන. මම තා පුංචි දෙයක් වෙබ් පිටුවක් නිර්මාණයේදී කියලා දෙනවා. අපිට මම ඔයාලට අර ලින්ක් එකක් දාන්න කියලා දුන්නානේ. ඒ HREF කෙනෙක් පාවිච්චි කළා. එහෙමයක් කියලා දුන්නා නේද? මගෙන් කවුරු හරි අහුවත් එක්ක අර නැවිගේෂන් බාර් එකක්. ඒ කියන්නේ තව පිටු වලට යන බාර් එකක් වෙන්න ඕන මං හිතන්නේ ඇහුවේ. දාන්නේ කොහොමද කියලා. මම සෑහුවේ. ඔව් හරි. ඒ HREF කියන ටැග් එකක් මම කියලා දුන්නා නේද? HREF
කියලා දුන්නද නැද්ද? ඔව් සර් කියලා දුන්නා. කියලා දුන්නානේ. හරි. අපි වෙබ් පිටුවට පොඩි වගුවක් ඇතුළත් කරමු පුතේ. මම හිතන වගුවක් මම කියලා දුන්නේ නැහැ. වෙබ් පිටුවට කියලා දුන්නා සර්. කියලා දුන්නද? හරි. කියලා දුන්නා සර්. හරි. දැන් මම තා පුංචි දෙයක් කියනවා. දැන් පුතේ අපි වෙබ් පිටුවක් හදද්දී සාමාන්‍යයෙන් වගුවක් ඇතුලේ තමයි ලියන්නේ. දැන් මම මේ පින්තූර ටික ලිව්වෙත් මේ ඔයාගේ නම් ටික ලිව්වෙත් එහෙමයි. වගුවක් ඇතුලේ. ඒතර වගුවක් ඇතුලේ ලිව්වම තමයි අපිට මෙන්න මේ විදියට දැන් මම ඔයාලගේ අර ලකුණු ටික දැම්මෙත් වගුවක් ඇතුලේ ලියන්න. ඒතර වගුවක් ඇතුලේ ලිව්වම පුතේ අපිට වෙබ් පිටුව මම පොඩ්ඩක් එක පෙන්නන්නම්. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක කොච්චර ලොකු කරත් පුතේ මේ අකුරු ටික මේ ඔයාගේ නම් ටික එහා පැත්තට පනින්නේ නැහැ. පල්ලෙහාට යන්නේ නැහැ. පුංචි කරත් එහෙමයි. ওই විදිහටම තියෙනවා. හරි. ඒතර මේ වගුවක් ඇතුලේ ලියලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් පින්තූර ඇතුළත් කරද්දි අපි වෙබ් පිටුවකට පින්තූර එහෙම ඇතුළත් කරද්දි අපි ඒව ඇතුළත් කරන්නේ වගුවක් ඇතුලේ. එතකොට අපිට හරිම වාසි. ඒ මොකද මේ පින්තූර එහා මෙහා යන්නේ නැහැ. උදාහරණයක් මම පොඩි උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. අපි මං හිතන්නේ හදපු වෙබ් පිටුව මෙන්න මේක වෙන්න ඇති. මොකද මෙන්න මේ හදපු වෙබ් පිටුවක් අපි හදපු එකක් තියෙන්නේ මේ. මම ඒක ගෙනල්ලත් මේක ඇතුළට දාගන්නම්. හරි හදපු වෙබ් පිටුවක් තියෙනවා. ඒතර මට මේ වෙබ් පිටුවට පුතේ පින්තූර කීපයක් ඇතුළත් කරගන්න ඕන. ඒතර පින්තූර ඇතුළත් කරද්දී මම නිකම්ම පින්තූර කීපයක් ඇතුළත් කරලා පෙන්නන්නම්. පින්තූර ඇතුළත් කරන අපි භාවිතා කරනවා ටැග් එකක්. මොකද ටැග් එක? img කියලා. පින්තූර ඇතුළත් කරන්න අපි ටැග් එකක් පාවිච්චි කරනවා. මම ලියනවා ටැග් එක img. img කියන්නේ image. ඊපස්සේ අපි src කියලා ලියනවා. src කියන්නේ source කියන එක. දැන් ඔයාලා හැමෝම මේක දන්නවා. img src සමානයි අපි පින්තූරේ නමක් ලියමු. මෙයාව ගමු පින්තූරය. පින්තූරේ නම කොපි කරගත්තා. කොපි කරලා එදාලා ටැග් එක ගාවට ගිහිල්ලා paste කරා. ලිව්ව යාගේ extension එක ගොනු දිගුව jpg කියලා. හරි. දැන් මේ කලින් කියලා දීපු නිසා ටිකක් වේගෙන් කියාගෙන යනවා. පින්තූරයක් ඇතුළත් කරා. දැන් රීෆ්‍රෙෂ් කරාට පස්සේ ආ පින්තූරයක් පෙන්නාවි. ඔන්න පින්තූරය පෙන්නනවා. ඊට පස්සේ පුතේ මම තවත් පින්තූරයක් ඇතුළත් කරනවා. එහෙනම් මේ ටැග් එකම කොපි කරලා අපිට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කරන්නේ ආයිම ලියනවා img src සමානයි ඔන පින්තූරේ නම සහ එයාගේ ගොනු දිගුව. මම ආයෙත් තිබුණු පින්තූරේ නම ගන්න පින්තූරයක් ගන්න. ඔන පින්තූරේ නමක් තියෙනවා මෙහෙම. මම එයාව රීනේම් කරා, කොපි කරා. ඔන මෙතනට ගෙනල්ලා දැම්මා. ඉගෙන paste කරා. control c control v ඒව තමයි භාවිතා කරේම. ඊපස්සේ ආයෙත් එයාගේ ගොනු දිගුව jpg මම සේව් කරා. ඔය විදිහට පින්තූරයක් දැම්මා. දැන් පුතේ මේ පින්තූර දෙක එකක් පල්ලෙහින් එකක් පෙන්වන්න. එක පින්තූරයක් උඩින් තියෙනවා අනිත් එක පල්ලෙහින් තියෙනවා. මම වෙබ් පිටුව ප්‍රමාණයෙන් කුඩා කරගෙන යනවා. කුඩා කරගෙන යද්දි දැන් මොකක්ද උනේ? අන්න දැන් පින්තූර දෙක එක පෙළට පෙන්නනවා. ඒතර කවුරු හරි මේ වගේ වෙබ් පිටුවක් සයිස් එක එහා මෙහා කරද්දි කුඩා කරද්දි එක පෙළට පෙන්නනවා. විශාල කරද්දි පල්ලෙහාට යනවා. එහෙම වෙනවා. හැබැයි වෙබ් පිටුවක එහෙම වෙන්න බෑ පුතේ. අපි වෙබ් පිටුව වෙබ් පේජ් එක විශාල කරත් කුඩා කරත් එක විදියටම පින්තූරයව පෙන්වන්න ඕන. හරි? අන්න ඒකට අපි කරන්නේ පින්තූරය එහෙම ඇතුළත් කරද්දී අපි වගුවක් තුල පින්තූර ඇතුළත් කරනවා. වගුවක් තුල. උතර වගුවක් තුල පින්තූර ඇතුළත් කරන්න නම් මේ වගුවක් තුල පින්තූර ඇතුළත් කරන්න නම් අපි වගුවක් නිර්මාණය කරගන්න ඕනි. ඒ වගේම මම මේ පින්තූරේ height එකත් සමානව දෙනවා. මම height එක දෙනවා. height සමානයි මම දෙනවා 400ක්. වැඩිද 400ක් 300ක් දෙමු. 300ක්. ඊට පස්සේ මේ පින්තූරයටත් දෙනවා height එක. height සමානයි 300ක්. පින්තූර දෙකේම උස සමාන කරන්න මේ හැදුවේ. හරි දැන් පින්තූර දෙකේම උස සමානයි. ඔය විදිහට දැන් පින්තූර කොහොම ලොකු කරත් ඒත් පල්ලෙහාට යනවා හොඳයි. අන්න ওই වගේ. හරි පල්ලෙහාට යනවා. ඒතර ඒක වළක්ව ගන්න ඕනේ දැන් අපිට.
එක වළක්වා ගන්න නම් අපි පුතේ වගුවක් නිර්මාණය කරනවා. වගුවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා දැන් දන්න ඔයාලා. වගුවක් හදනකොට මුලින්ම ලියන ටැග් එක මොකද්ද? වගුවක්. අපි ටේබල් එකක් හදන්නේ මොකද්ද මුලින්ම ලියන ටැග් එක? කාටවත් කියන්න බැරිද? අපි ටේබල් එකක් හදනවා නම් මුලින්ම ලියන ටැග් එක මොකද්ද? චනුල්, සකේෂ, අම්ජාඩ් කවුරු හරි කියන්න. table ඔව්. අපි ලියන Table. ටේබල් කියලා ටැග් එකක්. ටේබල්. ඊට පස්සේ අපි ඒක යනවා ටේබල් කාක් ගාවටද? tr tr ටේබල් රෝ. ටේබල් රෝ එකක් ගාවට යන්නේ. tr. අනේ tr එකේ අපිට පුළුවන් ලියන්න පුතේ td ටේබල් data. එක tr එකක අපි ටේබල් data ලියනවා. අන්න දැන් ටේබල් data එක වෙනුවට දානවා මෙන්න මේ පින්තූරය. මම යාව එතනින් කට් කරා control x වලින්. දැන් td එක වෙනුවට ටේබල් data එක වෙනුවට පින්තූරය දැම්මා. දාලා ටේබල් data එක close කරනවා. ටේබල් data එක close කරා. හරිද? ටේබල් data එක close කරා. එහෙනම් මම ඔයාලට තව විදියක් පෙන්නන්නම්කො පොඩ්ඩක්. මේක ලේසි වෙන්න බලා ගන්න. ඔන්න අපි හිස් තැනක් තියමුකෝ එතනට. ටේබල් data එක මුකුත් නොදා. ආයි අපි ATR එකේම ටේබල් data එකක් දානවා. TD එකක්. ආයි හිස් තැනක් තියලා ඔන්න TD එක close කරනවා. close TD. ඔය විදිහට අපිට වගුවක් හදා ගන්න පුළුවන්. මේ වගුවේ පුතේ අපි borders දාන්න ඕනනේ. borders නොදැම්මොත් වගුවේ අර ඉරි පෙන්වන්නේ නැහැ. ඊට අපි උඩම ලියමු ටේබල් එකේම ටේබල් border සමානයි 1යි කියලා. හරි දැන් ලියලා සේව් කරලා බලමුකෝ. මම ලිව්වා සේව් කරා. මොන චූටිම චූටි ටේබල් එකක් මෙතන ආවා. පේන්නේ නැහැ ඒක. හරිම චූටි. මොකද ඒක අපි මොකුත් ලිව්වේ නැහනේ. මොන අපි මෙතනින් ලියමුකෝ පුතේ image කියලා. දැන්ට image හරි 1 කියලා මම ලිව්වා. මොන සේව් කරා. දැන් මෙන්න වගුව ටිකක් ලොකුවට පෙන්නනවා. අනිත් එක පෙන්වන්නේ නැහැ. මම ඒකෙත් ලියනවා image 2 කියලා. හරි. දැන් පෙන්නනෝනේ පුතේ වගුවක්. දැන් ඔන්න අපිට වගුවක් පෙන්නනවා මේ. image 1 image 2 කියලා. හැබැයි ඒක එක පේලියයි පෙන්වන්නේ. එක පේලියයි. මොකද අපි ලිව්වෙත් එක පේලියයි. අපි ලිව්වා table border සමානයි 1යි. tr එක ලියනවා td image 1 td close table data එකක් ලිව්වා image 1 එක close කරා. ආයි table data එකක් ලිව්වා image 2 එක close කරා. අපිට මේ image 1 image 2 කියලා වැඩක් නෑ පුතේ. ඒතර අපි කරන්නේ image 1 image 2 වැඩක් නෑ. අපි අර පින්තූරය ගෙනල්ලා paste කරනවා. පින්තූරය කලින් ගත්තා. හරි පින්තූරය වල මම paste කරා. ඒතර මෙතනටත් එහෙමයි image 2 එකටත් මට image 2 එක කියලා එක තිබිලා වැඩක් නෑ. අපි මේ ඊළඟ පින්තූරය ගෙනල්ලා මෙතනට paste කරනවා. ඊළඟ පින්තූරය ගෙනල්ලා මෙතනට paste කරනවා. හරි මෙන්න මෙයාව මම කට් කරා control x වලින් දැන් මෙතනට ගෙනලා paste control v එබුවා. හරි දැන් අපි save කරලා බලමු. ඔන්න save කරා. මම මෙතනට ඇවිල්ලා refresh කරනවා. refresh කරාම පුතේ දැන් මෙන්න අපේ වගුවට තමයි මේ පින්තූරය ඇවිත් තියෙන්නේ. අර වගුවේ borders උත් පෙන්නනවා ඒකෙන්. දැන් පුතේ මේ web page එක අපි කොච්චර ලොකු කරත් මෙයා තීරු දෙකකට ගමන් කරනවද? පින්තූරේ පල්ලෙහාට එනවද? පල්ලෙහාට එන්නේ නැහැ. Excuse me sir. ඔව් පුතේ. ඔය විදියට වගුවක් ඇතුළත් කරලා මාකියු එක අපිට දාන්න පුළුවන්ද? පුළුවන්. වගුවටම මාකියු එක දාන්න ඕනි. වගුවටම. ඒතර අපි පුතේ සාමාන්‍යයෙන් කරන්නේ පුතේ දැන් ගිනුර සාමාන්‍ය අපි කරන්නේ ඔහම ගිනුර මේ පුංචි ළමයින්ගේ වැඩ කරන්න බෑ. හරි. ඔහම වගුවකට දා ගන්නවා. ඒ කියන්නේ පුතේ අපි උඩම දාන්නේ බැනර් එකක් අර වෙබ් පේජ් එක සම්බන්ධ විස්තරයක්. ඒතර වගුවක තමයි ඒක දාන්නේ. ඊපස්සේ මැදින් දානව නම් පුතේ අපි වීඩියෝ එකක් එහෙම ඒත් වගුවක අපිට පුළුවන් තීරු දෙකක් එකතු කරන්න එහෙම. ඒතර සම්පූර්ණයෙන්ම වෙබ් පිටුව හැදෙන්නේ වගුවක බලුවොත්. හරි එහෙම හැදුවම ලේසි. ඒතර අපි වගුවේ පුතේ බෝඩර්ස් පෙන්වන්නෙත් නැහැ. එහෙනම් මම මේකේ බෝඩර්ස් පෙන්නුවනේ. බෝඩර් සමාන 1යි කියලා. මම ඔයාලට පැහැදිලි වෙන්න එක කරේ. දැන් බෝඩර් අයින් කරනවා. ඒතර වගුව තියෙනවා. මේ වගේම පින්තූර තියෙනවා. බෝඩර්ස් මුකුත් නැතුව ඔය වගේ. හරි.
පින්තූරවම දාන්න පුළුවන්. ඒතර මේ අපේ සාමාන්‍ය 100% zoom වුණාම ওই ගානට එන්න ඕන පින්තූරේ. ඔන්න ওই ගානට වගේ එන්න හදන්න ඕනි. ඊට පස්සේ අපිට වෙබ් පිටුවේ යටින් තව ඕන දේවල් ඇතුළත් කරන්න පුළුවන්. දැන් මේ පින්තූරේ ওই ගානට හදලා දික් කරා නම් හරි තව චුට්ටක්. පින්තූරේ උස පොඩ්ඩක් වැඩි කරා නම් හරි. උස පොඩ්ඩක් වැඩි කරාම දිගත් වැඩි වෙයි. මම ඕනනම් height එක දෙන්නම් 350ක්. මෙයාගෙත් දෙනවා ඒ ගාන 350. ඒතර අපි ඒව බලලා හදා ගන්න ඕන. 100ට එනකොට ගානට කොයි විදියට. අන්න දැන් චුට්ටක් ලොකු වුණා. 325ක් විතර දුන්නා නම් හරි. ගානට සම්පූර්ණ පේජ් එකේම පේන්නේ පින්තූරේ. හරි. ඔහොම තමයි අපි පින්තූර ඇතුළත් කරන්නේ. දැන් මේව ලොකු කුඩා කරා කියලා එහා මෙහා යන්නේ නැහැ. ගානට ඔය විදියටම තමයි තියෙන්නේ. හරි. වගුවක දැන් මා කියව එක දෙනවා වගුවට ඕන්න. දැන් අර මම ටේබල් එකටම දෙනවා මා කියව එක. මම ටේබල් එක ක්ලෝස් කරේ නෑ මෙතන පල්ලෙහි. මම ක්ලෝස් කරන්නම් යාව. ක්ලෝස් ටේබල්. මා කියව එකත් ක්ලෝස් කරන්න ඕන. දැන් මුකුත් එතන පල්ලෙහා නෑ. ඔය විදියට. අපිට ටේබල් එකටම මා කියව එක දෙන්න පුළුවන්. හරි. ඒතර ඔය වගේ වගුව අපිට මේ වගුවක තීරු දෙකක් තනි තීරුවක් බවට පත් කරන්න එහෙම දේවලුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ තීරු දෙකක් එහෙම තනි තීරුවක් කරන්න ඒ වගේවත් කරන්න පුළුවන්. ඒතර එහෙම කරාට පස්සේ අපිට පුළුවන් එතන යටින් ඕනනම් වීඩියෝ එකක් ඇතුළත් කරගන්න. ওই වගේ දේවල් කරන්න. මම ඕනනම් එහෙමත් දැන් අපිට පුතේ ওই වගුවේ තව කොටස් තියෙනවනේ. ඒතර ඒ වගුවේ කොටස් වලට ගියාම අපි මෙයාගේ ආයි දැන් ටේබල් එක උතනින් ඉවර නැහැ. මොනවාරි ගැටලු තියෙන අය අහන්න ඕන. මම ගිය සතියේ ටේබල් එකක් කියලා දීපු නිසා දැන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ආයි. අපි ආයි ඊළඟ TR එකට යනවා. ඊළඟ TR එක. ඊළඟ TR එකේ පුතේ අපිට තනි තීරුවක් කරන්න පුළුවන් ওই තීරුව. දැන් කොටු දෙකක් නේ මේකේ තියෙන්නේ. ඊළඟ එක තනි එකක් කරන්න පුළුවන්. ඒතකොට තනි එකක් කරන්න නම් දැන් උදාහරණයක් පුතේ මෙන්න මෙහෙම. මම Excel එකකින් පෙන්නන්නම් ඒක. හරිද අපිට මෙන්න මේ අපි දැන් මේක තමයි අපේ වෙබ්සයිට් එක කියලා. අපිට ඒක හදා ගන්න ඕනේ. ඔන්න ඔක තමයි අපේ වෙබ්සයිට් එක. හරි. ඔන්න ඔහම අපේ වෙබ්සයිට් එක තියෙන්නේ. එතකොට අපිට මේකේ උඩම පුතේ තනි පින්තූරයක් දාන්න නම් වෙබ්සයිට් එකට තනි පින්තූරයක් දාන්න නම් අපි උඩම එක පුතේ මර්ජ් කරනවා. ඔන්න ඔය වගේ තනි කොටුවක්. වගුව අපිට ඔහම හදන්න පුළුවන්. තනි කොටුවක් කරන්න. ඊට පස්සේ අපි මෙන්න මේ කොටුවට දානවා පුතේ මේ ටිකට දානවා නැත්නම් මේ කොටුවට දානවා ඊළඟ කොටුවට සම්පූර්ණයෙන් ඉස්කෝලේ විස්තරයක් එකක් තනි කොටුවක් කරන්න පුළුවන් ඔය වගේ මේ කොටු දෙකට දානවා වෙන වෙනම විස්තර මොනවා හරි ඕනම් මෙතන දානවා ඉස්කෝලේ ෆෝන් නම්බර්ස් ඊමේල් ඇඩ්‍රස් ඒ වගේ ඒවා ටිකක් මෙතන යටින් දානවා තව මොනවා හරි ලින්ක් ටිකක් ඕන්න අපිට ඔය වගේ කැමති විදිහකට වගුව හදාන්න පුළුවන් ඒ කියන්නේ මෙහෙම තනි කොටුවක් කරන්න නම් පුතේ දැන් මෙතන තියෙන්නේ මේ මොනවද එකක්ද මේ තියෙන්නේ මොකද මේ තියෙන්නේ කොලම්ස් දෙකක් මේ තියෙන පුතේ කොලම්ස් දෙකක් තීරු දෙකක් ඒතර තීරු දෙකක් එකක් කරලා මේ තියෙන්නේ එතකොට ඒකට ගුණාංගයක් තියෙනවා කෝල් ස්පෑන් කියලා තීරු දෙකක් තනි තීරුවක් කරලා අපි ඒකට කියන කෝල් ස්පෑන් කියලා එකක් හරි මම ඔයාලට පොඩි වගුවක් හදන්න දෙන්නම් දැන් එතකොට පැහැදිලි වෙයි ඒතර අපිට වෙබ් පිටුව පස්සේ හදා ගන්න පුළුවන් දැන් අපි ටයිම් ටේබල් හදද්දී පුතේ ඔන්න දැන් අපි දැන් ඉස්කෝලේ යන්න ඕනේ පාර ඔන්න අපි ලියනවා Monday on Tuesday ඔය විදිහට ලියාගෙන යනවා දැන් ටයිම් ටේබල් හදද්දී සමහර ළමයි ටයිම් ටේබල් එකේ ලියනවා දැන් අපිට උදේම පීරියඩ් එකේ තියෙන මැත්ස් නම් මැත්ස් පීරියඩ් දෙකක් විතර සාමාන්‍යයෙන් තියෙනවනේ නේ ඔය වගේ කොහොම ලියන්නත් පුළුවන් මොකද අපි මෙතන ලියනවා ICT කියලා ඊපස්සේ මෙතන ලියනවා ඕන science ඔය විදිහට සමහර ළමයි ටයිම් ටේබල් එකේ ලියනවා මේ මැත්ස් කියලා දෙපාරක් ලියන්නේ නැහැ
ඒගොල්ලෝ එකපාරක් ලියනවා මෙන්න මෙහෙම කරලා. ඔන්න ඔහොම. maths කියලා දෙපාරක් ලියන්නේ නැහැ ඔන්න ඔහොම ලියනවා. එතකොට මේකේ පුතේ අර පේලි දෙකක් තිබුණු එක තනි පේලියක් වෙලා. නේ? වෙනද නම් තිබුණේ පේලි දෙකක් නෙමෙයි. කොහොම දෙකක් නේ. දැන් පේලි දෙක මෙන්න තනි පේලියක් වෙලා. පේලි වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා පේලි වලට රෝස් කියලා. රෝ. එතකොට අපි පාවිච්චි කරන අපිට රෝ ස්පෑන් කියලා ගුණාංගයක්. රෝ ස්පෑන් මේක ලියා ගන්න. රෝ ස්පෑන් පාන් නෙවෙයි හොඳේ. රෝ ස්පෑන් කියලා එකක්. රෝ ස්පෑන් කියන එක භාවිතා කරාම අපිට පුළුවන් මෙන්න මේ කොටු දෙකක් එකක් බවට පත් කරන්න. අපිට අර වෙබ් පේජ් එක හදද්දිත් ඔය වගේ ලියන්න පුළුවන්. රෝ ස්පෑන් කියන එක භාවිතා කරාම අපිට පුළුවන් මේ කොටු දෙකක් එකක් බවට පත් කරන්න. හරි මේ දහම් මට වෙබ් පේජ් එකක්ද මේවල තියෙන්නේ. හා. දහම් වෙබ් පේජ් එකක් කියලා තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් බලාගෙන යමු කොහොමද? මේ වීඩියෝ එකක් තියෙන්නේ නේද? දහම්. ඒක අර පේජ් එකේ යට කොටසකුත් තියෙනවා. මේ බලන්න මේ පේජ් එකට වීඩියෝ එකක් දාලා තියෙන්නේ. හරි ඒකේ යටත් තියෙනවා විස්තර ටිකක්. මේක ලොකුවට ටිකක් පේන්නේ. ඔය වගේ ඔය සම්පූර්ණ පේජ් එකම. එයා වීඩියෝ එකක් විදියට ඒක එවලා තියෙන්නේ. සර් ඔව් කියන්න. සර් හදන හැටි දන්නේ මේ සතිය ආවේ කොහොමද හදන්නේ? මට පුතේ කියන කොට ඇහෙනවා අඩුයි. සර් වෙබ් පේජ් එකක් හදන්නේ කොහොමද? ඔව් අපි පුතේ මේ පොඩ දැන් මේ ටැග්ස් ටික ඉගෙන ගත්තේ. මම ඒ කියන්නේ වෙබ් පේජ් එකක් හදන එක තියෙන පුතේ අපිට 11 වසරේදී තියෙනවා. මේ 8 වසරේදීත් තියෙනවා. මම මේ පාඩමක් තමයි මේ කරේ. ඒක හදන හැටි පුතේ මගේ ගාව වීඩියෝස් ටික තියෙනවා මේ පාඩම් දෙකේ. මම දවස් සති දෙකක පාඩම් දෙකක් මම ඒක වෙබ් පේජ් මේ YouTube එකට දාන්නම්. හරිද? සති දෙකක් විතර තමයි අපි ගන්නේ ওই පේජ් එකක් හදන හැටි. ඔය දැන් දහම් හදලා තියෙන්නේ. තව මට සමහර පේජස් හදලා එව්වා. පොඩි පොඩි. ඒක හොඳට තිබුණා ඇත්තටම. එහෙම පේජ් එකක් හදන හැටි පුතේ මම ඔව් මේ කියන්න. YouTube channel එකේ නම මොකද්ද? සමීර කාර්යවසම් කියලා තියෙන පුතේ. හරි සර්. තාම දාලා නැහැ මං හිතන්නේ මම මේ පාඩම. මම 11 වසරේ 10 වසරේ පාඩම් තමයි වැඩිපුරම දාන්නේ. මේව දාන්නේ නැහැ. ඒතර මේ මම මේක දාන්නම්. ඒකෙන් බලාගෙන හදන්න පුළුවන්. ඒක අමාරු එකක් නෙවෙයි. ඒතර මෙන්න මේ වගේ නෝට් පෑඩ් එකක් අරගෙන තමයි අපි ටැග්ස් ඔක්කොම ලියන්නේ පුතේ. අපි වෙබ් පේජ් හදන්න මේ ටැග්ස් ඔක්කොම ලියන්නම ඕනේ නැහැ. සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒතර අපිට 11 වසරේදී පාඩමකුත් තියෙන නිසා තමයි අපි මේ ටැග්ස් ලියන හැටි කතා කරන්නේ. හරිද? 11 වසරේ පාඩමකුත් තියෙන නිසා. ඒතර මම මේ කියුවේ අපිට පුතේ වෙබ් පේජ් එකක් හදද්දී අපි වගුවක් ඇතුලේ තමයි සාමාන්‍ය පේජ් එක හදන්නේ. ඔය ඕන ලොකු software එකකින් හැදුවත් මේ tags ටික බැලුවම වගුවක් ඇතුලේ තමයි තියෙන්නේ. ඒතර වගුවක් හදන හැටි තමයි මම මේ පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න හැදුවේ. මෙන්න මේ වගේ වගුවක් හදන්න. දැන් මේ වගුවේ තියෙන්නේ බලන්න පුතේ. මේ වගුවේ maths කියන එක තියෙන්නේ පේලි දෙකකට ඇතුළත්ව. පේලි දෙකකට අයිතිව තියෙන්නේ. උතර පේලි දෙකකට අයිති නම් පුතේ අපිට භාවිතා කරන්න වෙනවා රෝ ස්පෑන් කියන එක. මොකද පේලි කියන්නේ රෝනේ. නිසා රෝ ස්පෑන් කියලා. මොනවා හරි දත්තයක් තිබුණොත් පුතේ තීරු දෙකකට අයිතිව, කොලම්ස් දෙකකට අයිතිව එතකොට අපි ලියනවා මොකද්ද? කෝල් ස්පෑන් කියලා. එහෙම කොලම්ස් දෙකකට අයිති නම් අපි ලියනවා කෝල් ස්පෑන් කියලා. කෝල් ස්පෑන් රෝ දෙකකට අයිති නම් දෙකක් ඕන ගානක් හොඳේ. අපි ලියනවා රෝ ස්පෑන් කියලා. රෝ ස්පෑන් කියලා. හරි. එතකොට මම මේ වගේ වගුවක් හදන හැටි මම පොඩ්ඩක් ටැග්ස් ටික ලියලා පෙන්නන්නම්. මේ විදිහේ වගුවක්. එතකොට පුතේ අපි වගුවක් හදන්න පටන් ගන්න ටේබල් කියලා. මම වගුවක් හදන හැටි ටැග්ස් ටික ලියලා පෙන්නන්නේ. දැන් අලුතෙන්ම සම්බන්ධ වුණත් පුතේ මේක ඉගෙන ගන්න පුළුවන්. හරි අලුතෙන්ම සම්බන්ධ වුණත් මේ පොඩි කොටස ඉගෙන ගන්න පුළුවන්. අපි වගුවක් පටන් ගන්නව නම් පුතේ පටන් ගන්න ටේබල්.
table කියලා පටන් ගත්තා. ඇත්තටම පුතේ table එකට border එකක් ඕන. ඒක නිසා අපි space එකක් කියලා ලියනවා table border කියලා. table border සමානයි කියලා අගයක් දෙනවා. එකක් දෙකක් වගේ දෙන්න. table border සමාන 1යි. ඊට පස්සේ පුතේ වගුවේ මෙන්න මේ පැත්තට තියෙන්නේ. වගුවේ මෙන්න මේ දිග අතර තියෙන්නේ අපි ඒවට කියනවා මොනද table row. මේ තියෙන පුතේ row පේලි. අපි පේලි වලට row කියලානේ කියන්නේ ඉංග්‍රීසියෙන්. તો table row. එතකොට අපි පුතේ ඊළඟට යන්නේ පළවෙනි table row එකට. අපි උඩම table row එකට යනවා. ඊට අපි ලියනවා tr කියලා. tr table row. එතකොට table row එකේ පුතේ table data එකක් තියෙනවා. මෙන්න table date එක Monday කියලා. ඒ table row එකේ ඒ පේලියේ table date එකක් නම් th කියලා දැම්මත් කමන්නේ. table date එකක් තියෙනවා. ඔන්න Monday කියලා. ඔය විදියට. දැන් මේ table date එක ලියලා ඉවරනම අපි ආව close කරනවා. close table data. close කරා. ඊට පස්සේ අපි ආයි ඒ tr එකේම ඒ පේලියෙම තව table date එකක් තියෙනවා Tuesday කියලා. ඔන්න අපි ඒ පේලියෙම තාම ඒ tr එකේමයි ඉන්නේ. අපි ලියනවා table date එකක් මෙන්න Tuesday කියලා. Tuesday කියලා. හරි. ඊට පස්සේ අපි යාවත් close කරනවා. close td table date එක close කරා. දැන් පුතේ එතනින් මේ පේලිය ඉවරයි. එතනින් මේ පේලිය ඉවර නම් ඊළඟට close කරනවා කවුද? table row එක tr එක close කරා. table row එක close කරා. දැන් මේ පේලිය ඉවරයි. දැන් අපි එන්නේ පුතේ අලුත් පේලියකට. අලුත් පේලියක් මෙන්න මේ පේලියට එන්නේ. අලුත් පේලියකට. ඒතර අලුත් පේලියකට එනකොට අපි ආයෙ ලියනවා අලුත් පේලියකට එනකොට අපි ආයෙ ලියනවා tr කියලා. tr අලුත් පේලියකට එනවනම්. දැන් අලුත් පේලියේ පුතේ table date එකක් තියෙනවා. table date එකක් තියෙනවා. හැබැයි එයා තියෙන්නේ row දෙකකට පොදුවේ. table row දෙකකටම අයිති වෙන්න තමයි එයා තියෙන්නේ. તો table row දෙකකට අයිති වෙන්න නම් එයා තියෙන්නේ අපි ලියනවා එතනින් td වලින් ඇතුලේ මොකද ලියන්නේ? row span සමානයි 2යි කියලා. දැන් ඒ td එක maths කියන td එක row පේලි දෙකකට අයිති වෙන්නනේ පුතේ තියෙන්නේ. ඒක නිසා අපි ලිව්වා td row span සමානයි 2යි. td row span සමානයි 2යි. දැන් එහෙම ලියලා මෙන්න අපි date එක ලියනවා maths කියලා. maths කියලා ලිව්වා. දැන් එතනින් table date එක ඉවරයි. close කරන්නේ table date කියලා විතරයි. table date එක ඉවරයි. දැන් ඒ row එකේම මෙන්න මේ අපි තුන්වෙනි දැන් අංක 3 කියන පේලිය දැන් ඉන්නේ. ඒ row එකේම පුතේ තව table date එකක් තියෙනවනේ. අපි මුලින් එන්නේ මෙන්න මේ පේලියට හොඳයි. ඒකෙම තව table date එකක් තියෙනවා. එතකොට අපි කරන්නේ ඒ පේලියෙම ඉතිරි table date එකක් දානවා. ඒක සාමාන්‍ය විදියටම table data ICT ඔන්න table date එක close. close table data. table data close. දැන් පුතේ අදාළ පේලියත් ඉවරයි. පේලිය ඉවරයි. පේලිය ඉවර නම් මෙන්න අපි close කරනවා tr එක. tr close කරා. පේලිය ඉවර නිසා tr close කරා. දැන් අපි ආයෙ ලියනවා අලුත් tr එකක්. මෙන්න අලුත් tr එකක් ආයෙ එනවා. අලුත් tr එකේ පුතේ මෙතනට මෙන්න මෙතනට data දාන්න ඕනද? අලුත් tr එකේ මේ maths කියන එක ගාවට data දාන්න ඕනද? නෑ. ඒක උඩ පේලියෙන් දාලා ඉවරයි. නේ? maths කියන එක ගාවට data දාන්න ඕනේ නෑ. උඩ පේලියෙන් දාලා ඉවරයි. ඒතර අලුත් tr එකේ තියෙන එක data එකයි. ඒ තමයි science කියන එක. ඔන්න අලුත් tr එකට ආවා. අපි ආයි tr කියලා ලිව්වා. table row අපි දානවා. ඒකේ table date එකක්. table date එකක්. ඔන්න අපි table date එක දානවා science. science කියලා. හරි. ඔන්න අපි close කරනවා table data. ඊට පස්සේ close කරනවා. එතනින් මේ පේලිය ඉවරයි. close කරනවා tr table row. අවසානයේ අපි close කරනවා කවුද? අවසානයේ අපි close කරනවා කවුද close කරන්නේ? table table කියලා. අවසානයේ අපි close කරනවා table කියලා. ඔන්න save කරා. අපි web පිටුවට ගිහිල්ලා බලුවොත් ඉන්නේ එහෙම web පිටුවට අපි ගිහිල්ලා බලමු refresh කරලා.
මෙන්න වෙබ් පිටුව මෙන්න මම රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරාම මෙන්න බලන්න යටින්ම අර කිව්වා වගේ ටේබල් එකක් ඇවිල්ලා තියෙනවා. චූටියට ඇවිත් තියෙන මෙන්න අර කිව්වා වගේ ටේබල් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට ඕන නම් ටේබල් එකේ සයිස් එක ලොකු කරගන්න පුළුවන්. width එක, height එක ඒව ලොකු කරගන්න පුළුවන් ටේබල් එකක. එතකොට මේ විදිහට අපිට ටේබල් එකක් හදාගන්න පුළුවන්. මේ විදිහට ටේබල් එකක් හදුවොත් මේක ඇතුළට පින්තූර, අකුරු කැමති එකක් දාගන්න පුළුවන්. හරි. වෙබ් පේජ් එක නම්. එතකොට මේ වෙබ් පේජ් එකදී පුතේ ඔය වගේ ටේබල්ස් භාවිතා කරනවා. අර වෙබ් පේජ් එකේ ස්ට්‍රක්චර් එක, එයාගේ ආකෘතිය හදාගන්න. ආකෘතිය හදාගන්න විතරයි. අපි ඔහම ටේබල් එකක් පාවිච්චි කරන්නේ. එතකොට එයාට අපි ටේබල් එකට බෝඩර්ස් දාන්නේ ආකෘතිය හදාගන්න. අපි ඔය වගේ ටේබල් එකක් නිර්මාණය කරගන්නවා. බෝඩර්ස් නැතුව. හරිද? එතකොට මෙහෙම ටේබල් එකක් හදාගන්න නම් පුතේ අපි මේ මැත්ස් කියන එක ලිව්වේ බලන්න. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. row span සමානයි 2යි. අපි මේ TD එක ලිව්වා row දෙකකට අයිතිව ඇතුළත් වෙන්න කියලා. ඒකට තමයි ලිව්වේ row span සමානයි 2යි කියලා. ඒ TD එක row දෙකකට අයිති වෙන්න තමයි ඇතුළත් විය යුත්තේ. ඒක ලිව්වා TD row span සමානයි 2යි. ඔන්නෝම ලිව්වා. හරි. ඔයාලා පුතේ මෙන්න මේ වගුව ඔතනින් ඇඳ ගන්න. excuse me sir. ඔව්. sir row span කියන එකයි call span කියන එකයි දෙකම එකපාර පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්. දෙකම එකපාර පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් මම දැන් ඔය අහුව නිසා නිකන් පෙන්නන්නම්. ඔය වගුවටම පොඩ්ඩක් දාලා අපි මෙන්න මේක අයින් කළා දාමුකෝ. අපි හිතමු TD එක මෙන්න මේ උඩම තියෙන TD එකේ Monday කියලා දැන් ඇවිල්ලා තියෙන්නේ. අන්න එයා columns දෙකකට අයිතිව වෙන්න ඕනි. columns දෙකකට අයිතිව. ඒතර මම ලියනවා මෙතනින් TD එකට call span කියලා. call span සමානයි 2යි. හරි. දැන් Monday කියන එක එන්නේ call span සමානයි 2යි කියලා ලියුවේ. ඒතර අපි Monday කියලා ලියන්න ඕනේ නැහැ. අපි ලියමු time table කියලා. time table කියලා. දැන් බලන්නකො වෙන වැඩේ. ඔන්න. දැන් අර time table කියන එක උඩම තියෙනවා ඒක columns දෙකකට අයිතිව තියෙන්නේ. columns උඩ ඉඳන් පල්ලෙහාට තියෙන පුතේ columns නේ. එයා columns දෙකකට අයිති. පේනව නේද? හරි ඔහොම ලියා ගන්න පුළුවන්. ඒතර අපි ඇත්තටම වෙබ් පේජ් එක හදනවා නම් ඔහොම උඩ පළවෙනි තීරුව ඔහොම තියෙන්න ඕන. තනි දිග පටියක්. ඒකට තමයි අපි ලස්සන බැනර් එකක් දාන්නේ ගෙනල්ලා. නේ? ඉතිරියව මෙහෙම කරන්න පුළුවන්. මේ විදිහට ඕනනම් ඉස්කෝලේ පින්තූරයක් දාන ඊළඟ තැනට. ඊපස්සේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ගේ ඕනනම් මොනවා හරි මේ අදහස් දැක්වීමක් දානවා. යටින් ඕනනම් අර context details දාන්න පුළුවන්. ඔය විදිහට. හරි ස්ට්‍රක්චර් එක වෙනස් කරගන්න පුළුවන් ඔයාලට කැමති පරිදි. මේකේ තව තීරු ඇතුළත් කරගන්න පුළුවන්. අපිට TD ඕන තරම් දාගෙන යන්න පුළුවන් ඉස්සරහට. තීරු තව වැඩි කරගන්න පුළුවන්. හරිද පුතේ? හරි එහෙනම් දෙකම ඇතුළත්ව ලියාගමුද ඕක? උතර එකපාර දෙකම පැහැදිලි වෙනවනේ. පැහැදිලිද පුතේ මේ කියපු කතාව? මේ call span කියලා කියන්නේ පුතේ columns දෙකක් හෝ කීපයක් එකතු කරන්න පුළුවන්. හරි. row span කියලා කියන්නේ මේ වෙබ් පේජ් එක කියලා කියන්නේ මේ ඇහුවේ කවුද මේ? ඔව් වෙබ් පේජ් එක පුතේ ඉන්ටර්නෙට් එකට දාන්න එක ටික ලොකු ක්‍රියාවලියක් තියෙනවා. අපි මුලින්ම සල්ලි ගෙවලා ඉන්ටර්නෙට් එකෙන් ස්පේස් එකක් ගන්න ඕනි. ඊට පස්සේ අපි වෙබ් පේජ් එකට නමක් ගන්න ඕන ඩොමේන් එකක්. ඒකටත් සල්ලි ගෙවන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට වෙබ් පේජ් එක දාන්න පුළුවන්. ඒකට software එකක් කරා වෙබ් පේජ් එක ඉන්ටර්නෙට් එකට දාන්න පුළුවන්. එහෙම සල්ලි ගෙවලා ස්පේස් එකක් ගත්තා නම්. එහෙම නැත්නම් සමහර වෙබ් අඩවි නිර්මාණය කරන මෘදුකාංග තියෙනවා පුතේ ඔය Joomla ඊට පස්සේ තව තියෙනවා ෆ්‍රී දෙන ඒවා තව Joomla සමහර WordPress සමහර ඒවා ෆ්‍රී දෙන ඒවා තියෙනවා host එක ෆ්‍රී දෙනවා. ඉතින් අපිට අන්තර්ජාලයේ සල්ලි ගෙවලා ඉඩක් ගන්න ඕනේ නැහැ. Joomla වල නම් කොහොමද දෙනව එහෙම. හරි. ඒකේ අපි වෙබ් පේජ් එක හදලා අපිට පුළුවන් host කරන්න කෙලින්ම අන්තර්ජාලයට දාන්න. හැබැයි ඒගොල්ලන්ගේ නමකින් තමයි වැටෙන්නේ. අපේ නමින්ම නෙවෙයි. අපේ නමක් තියෙනවා. ඒගොල්ලන්ගේ නමේ කොටසකුත් එක්ක තමයි වෙබ් පේජ් එක අන්තර්ජාලයේ පෙන්වන්නේ. හරි. එහෙම කැමති නම් එහෙම වෙබ් පේජ් එකක් අන්තර්ජාලයට දාන්න පුළුවන්. හරි. පුතේ ඔයාලා ඔතන යටින් මේ වගුව ඇඳලා මුලින් මේ වගුව අඳින්න වගුව ඇඳලා
මෙන්න මේ ටැග්ස් ටික ලියාගමු. ඔතන යටින් වගුව ඇඳලා ටැග්ස් ටික ලියාගමු. අපි 11 වසරේදී ඉගෙන ගන්නවා ICT වල කරනකොට ඉගෙන ගන්නවා වෙබ් පේජ් එකක් කොහොමද අන්තර්ජාලයට දාන්නේ කියලා. ප්‍රැක්ටිකල් එකක් නේ. තියරි අපි ඉගෙන ගන්නවා. අපි මොන ප්‍රැක්ටිකල් එකක් කරලා බලන්න පුළුවන් පොඩි වෙබ් පේජ් එකක් හදලා. හරි. අපි තියරි ඉගෙන ගන්නවා මෙහෙම තමයි වෙබ් පේජ් එක ඉන්ටර්නෙට් එකට දාන්නේ කියලා. මොනවද දාන්න ඕන දේවල් ඒකට සල්ලි වලට කොහොමද ගන්න ඒවා එහෙම කියලා. හරි. වගුව අඳින්න පුතේ මේ ටැග්ස් ටික ලියා ගන්න. වගුව ඇඳලා කාට හරි දැන් අපි මේ තාම 9 වසරේ දේවල් කරගෙන යන්නේ. 9 වසරෙන් පාඩමකුත් නෙවෙයි 8 වසරේ පාඩමක් කරන්නේ නෙවෙයි. ඒතර මේ කාට හරි මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා. ඒ කියන්නේ දැන් අදම සම්බන්ධ වෙච්ච ළමයෙක් හරි කවුරු හරි ඉන්නවනම් අපහැදිලි තැනක් තියෙනවා නම් පුතේ අහන්න පුළුවන්. අපි මේ මාසේ අන්තිමේ පටන් ගන්නවා 10 වසරේ පන්තිය. 10 වසර ළමයින්ට දාලා 10 වසරේ පන්තිය. හරි. අන්තිම සතිය පටන් ගන්නවා. හරි. ලියන්න මේක වගුව අඳින්න ටැග්ස් ටික ලියා ගන්න. කවුරු හරි ලියලා ඉවර නම් මට කියන්න. ඔය ටැග්ස් වල උඩ ඉඳලම ලියන්න ඕනද? නෑ උඩ ඉඳලා කරේ මෙතන ඉඳන් හරි. ටේබල් බෝඩර් සමාන එකයි එතන ඉඳන්. මේ ටිකම ලියා ගන්න. සර් ලිව්ව කලින්. හරි පුතේ. සර් මම ලියාගත්තා. ඔව් හරි. තාම අපි පොඩි වෙලාවක් යමු. ඔය දැන් 8 වසරේ නෑර 9 වසරේ පන්තිත් පටන් ගන්නවා. මේ මාසේ අන්තිමේ. 9 වසරේ ඒවා. ඒතර මේ මම ටයිම් ටේබල් එකක් දෙන්නම් දැන් 10 වසරේ ළමයින්ටත් 10 වසරට යන ළමයින්ටත් ටයිම් ටේබල් එකක් දෙන්නම්. හරි සර්. තාම නෑ සර්. සර් ඊළඟ අවුරුද්ද පන්තිය තියෙන්නේ මේ වෙලාවටම. එහෙනම් 10 වසරේද? නෑ පන්තිය පුතේ වෙලාව 9 වසරේ පන්ති. ඔව් මේ ඔන්ලයින්ම තිබුණොත් මේ වෙලාවට වෙන්න පුළුවන්. නැත්නම් පන්ති වෙලාව වෙනස් වෙනවා. හොඳයි. ඒකට තාම ටයිම් ටේබල් හදාගෙන යනවා. ඔන්ලයින්ම තිබුණොත් ඔයාලට හැමෝටම පහසු වෙලාවක් තමයි ඉතින් කොහොමද දාන්නේ. අනිත් වෙලාවට තිබුණොත් තමයි ඒ ආයතනත් එක්කත් කතා කරලා බලන්න එපා එතකොට. සාමාන්‍ය පන්ති පවත්වනවනේ. දැන් ඉතිරි සති දෙකෙත් මේ වෙලාවට තියෙනවා පන්තිය. හරි ලියලා ඉවරයිනේ. නෑ සර්.
හරි සර්. හරි. තාම ලියන අය කවුරුවත් ඉන්නවද පුතේ? සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරි. හැමෝම ඉවරයි. හරි. ඊළඟට දැන් අපි පුතේ පාඩම සම්පූර්ණයෙන් උතනින් ඉවරයි. දැන් මම ඔයාලට පොඩි පේපර් එකක් පෙන්නුවොත් එහෙම මම චූටි පේපර් එකක් පෙන්නන්නම්. චූටි පේපර් එකක් කියලා කියන්නේ පුංචි පේපර් එකක් නෙවෙයි අත්‍තරම. මේ 11 වසරේ පේපර් එකක්. මට මේකට උත්තර කියන්න දන්න අය මම අහන අය මට කියන්න ඕන උත්තර. මම ඔයාලට සමහර ගිය සතියේ දීපු පේපර් එකට වඩා මේක ලේසි වෙයි. මේ අපේ ICT පේපර් එක 2017 එකක් මම මේ පෙන්නන්නේ මට ඒ කියන්නේ ඔයාලට මේ ප්‍රශ්න ලේසියෙන් පෙන්නන්න පුළුවන් එකක් තමයි මම මේ ගත්තේ. මෙන්න මේක. ඒකේ කොටස් දෙකම දෙපැත්තෙම තියෙනවා. ඒක නිසා මම මේ කලිනුත් දවසක් පෙන්නුවක් දන්නේ නැහැ. එක ප්‍රශ්නයක් දෙයක් අහන්න. හරි. මේකේ පිටේ උත්තර ටික යටින් දීලා තියෙනවා. ඔය ප්‍රතිදානය කියලා තියෙන්නේ. පේන්නේ නැද්ද හැමෝටම තාම? පේනව නේද? නෑ සර්. නෑ සර්. නැද්ද? හරි. මේක පිටේ ප්‍රතිදානය කියලා තියෙනවනේ මේ මිල්ක් රයිස් එහෙම කියලා පල්ලෙහාට. ඒක තමයි වෙබ් පේජ් එක හැදුවට පස්සේ එන අවුට්පුට් එක. අපේ වෙබ් පේජ් එක. වෙබ් පේජ් එකට දාලා ටැග්ස් තමයි මේ ඔයාලගේ වම් අත පැත්තේ තියෙන්නේ. එතකොට එයා අහනවා අංක 1ට එන්න ඕනේ මොකක්ද කියලා. බලන්න අර කියවලා අංක 1 ගාව තියෙන වටේ මොනවද තියෙන්නේ කියලා කියවලා බලන්න. අංක 1ට එන්න ඕනේ මොනවද? කාට හරි උත්තර දෙන්න පුළුවන් මයික් එක ඔන් කරලා Taman දන්නවනම්. bold මොකද? bold B නෑ. H2 එකෙන් bold වෙනවා ඉබේම. අපි H tag ඉගෙන ගත්තනේ නේ. H2 එකෙන් අකුරු ලොකු වෙලා bold වෙනවා ඉබේම. තව milk rice කියන වචනෙට මොකක්ද කරලා තියෙන්නේ? center milk rice කියන වචනේ තියෙන්නේ පුතේ හරි මැද එකේ නේ. එතකොට center milk rice එක center කරලා තියෙන center තමයි උත්තරය. හරි. ඊළඟ එකට අංක 2ට උත්තරය මොකක්ද? IMG අංක 2ට උත්තරය IMG. හරිද? IMG. අංක 3ට මම එක කිව්වත් දන්නේ නැහැ. P aligner ඡේදයක් ඇතුළත් කරාම පුතේ ඡේදය එක එල්ල කරන්න පුළුවන්. ඡේදය එක කෙලින් තියාගන්න පුළුවන්. දැන් මේ ඡේදය තියෙන්නේ මොන ආකාරයේ එක එල්ල කිරීමක්ද? left left ද right. නෑ right ද බලන්න හොඳට. මොනවද එහෙම දන්නේ එක එල්ල කිරීම ටිකක් කියන්නකො මට. left right තව center තව එකක් දන්නවද මොනවද? justify ඔය හතරෙන් මොකක්ද මෙතන තියෙන්නේ? left ද right ද center ද justify ද? ඡේදය. justify එකේදී මොකක්ද වෙන්නේ? justify එකේදී මොකක්ද වෙන්නේ? justify එකේදී පුතේ
වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම එක කෙලින් වෙනවා. දැන් එහෙමද මේක තියෙන්නේ? ඔව්. ඔව්. මේක තියෙන වමට කෙල්ල වෙලක් නෙවෙයි. දකුණට එක වෙලලා නෙවෙයි. හැබැයි දෙපැත්තම එක කෙල්ල වෙලා. නේ? එහෙනම් p align සමානයි. එහෙනම් ඒකට එන්නේ justify. හතරට මොකක්ද දෙන්නේ? හතර. I ඔව් හතරට එන්නේ I. දැන් කිරිබත් කියන වචනේ ඉටලික් වෙලා තියෙන ඇල වෙලා. I. පහට එන්නේ bold පහට bold. B පහට B. හරි. හයට මොකක්ද දෙන්නේ? US UL. හයට එන්නේ UL. මම අර අකුරු ප්‍රමාණය කුඩා කරලා ඉහළට ගෙනියන්න පල්ලෙහාට ගෙනියන්න ටැග්ස් ගන්නවද පුතේ? ඔයාලගේ පොතේ නෑ නැහැ ඒක. මොකක්ද අකුරු වල සර්? ප්‍රමාණය මම ටැග්ස් දෙකක් ඉගෙනුවද අකුරු වල ප්‍රමාණය කුඩා කරලා ඉහළට ගෙනියන්න නම් පල්ලෙහාට ගෙනියන්න කියන්නේ ඉගෙනුවද? නෑ සර්. නෑනේ. එතකොට තව එකක් තියෙනවා සබ්ස්ක්‍රිප්ට් සුපර්ස්ක්‍රිප්ට් කියලා. ඒක තමයි ඊළඟ එකේ තියෙන්නේ. ඒ කියන්නේ අපි CO2 වගේ එකක් ලියද්දි අර දෙකේ ඉලක්කම කුඩා කරලා පල්ලෙහාට යනවනේ. එතකොට අපි නේ සබ්ස්ක්‍රිප්ට් SUB කියලා. එතකොට අකුරු ප්‍රමාණය කුඩා වෙලා ඉහළ සෙකන්ඩ් වගේ එකක් ලියනවනම් කුඩා වෙලා ඉහළට යද්දි ඒක දාන්නේ ND කියන එකට දාන්නේ SUP super SUP කියලා. උතර මම එක ඉගන්නුවේ නෑ. දැන් ඔයාලා ඔය 6ට උත්තර ලියන්න දන්නවනම් O level විභාගෙ පුතේ ලකුණු 6ක් එනවා. ලකුණු 8යි මේකට හම්බෙන්නේ. ලකුණු 8න් 6ක් එනවා. එතකොට මේ 6ට උත්තර ලියන්න පුතේ උත්තර ඔහොම මතක් කර කර ඉන්න ඕනේ නෑ. උත්තර ටික පල්ලෙහින් දෙනවා. මේ තියෙන්නේ. උත්තර ටික පල්ලෙහින් දීලා තියෙන්නේ. මේ තියෙන උත්තර ටික. හරි. අපි දන්නේ ඒවා ඔක්කොම තියෙන්නේ. දැන් මෙතන center B BR EM නම් දන්නවද දන්නේ? IMG justify I OL S SUP අර මම එක කියලා නොදුන්නේ ඒවා P TR TD MQ UL ඔය උත්තර ටිකක් දැක්කනම් ඔයා ටක් ගාලා ලියනකොට නේ හැම අවුරුද්දෙම එහෙමයි මේ හැම අවුරුද්දෙම O level papers එකේ මේ ප්‍රශ්නයක් තියෙනවා ඔයා ඉගෙන ගත්ත ඒවායින් නෙවෙයි 11 වසරේදී ආයි පාඩමක් තියෙනවා මේ පාඩමම මිට වඩා වැඩි දියුණු කරලා 11 වසරේත් තියෙනවා. ඒතර ඒකෙන් තමයි මේ ප්‍රශ්න අහන්නේ. හරි නිකම්ම ලකුණු ගන්න පුළුවන්. හරිම ලේසියෙන්. හරි. දැන් 11 වසර ළමයින්ට කියන්නේ අන්තිම පාඩමට කලින් එක දැන්ට මම කරන්නේත් ඒක. ඒතර ලේසියෙන්ම අපිට උත්තර ලියන්න පුළුවන් මේ පාඩමට. හරි මම තව ඔය වගේ ප්‍රශ්නයක් පෙන්නන්නම්. මේකෙත් තියෙනවා මේ H2 කියලා දාලා තියෙනවා. පේනවනේ නේ? උඩම තියෙනවනේ tips for a healthy life කියලා. එතන H2 අංක 1ට එන්නේ මොකක්ද? හොඳට බලන්න tips for a healthy life දිහා. අංක 1ට. I මොකද? italic I italic I එන්නේ. බලන්න අකුරු ඇලවෙලා තියෙන්නේ. අංක 3ට එන්නේ මොකක්ද? තුන පේන්නේ නැහැ. SRC හරි සර්. හරි සර් පේනවා. ඔව්. SRC. SRC අංක 3ට SRC. අංක 2ට එන නැත්තේ මොකක්ද? පල්ලෙහාත් දෙක එකක් තියෙනවා. ඒක දිහා බලුවත් හරි. අංක 2ට. වචනේ කියවලා බලන්න මේ වචනේ අරක කොහෙද තියෙන්නේ? දැන් අංක 2 උතන දාලා තියෙන්නේ පින්තූරයකට. පල්ලෙහාත් figure 1 healthy life කියන එකට අංක 2 දාලා තියෙනවා. මොකක්ද එනව ඇත්තේ? center අංක 2ට center නේ. දැන් ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. අංක 5ට මොකක්ද එනව ඇත්තේ? වචන කියවලා බලන්න පොඩ්ඩක්. මේ වෙබ් පේජ් එකක් දිහා බලන්න. අංක 5ට
OL හොඳට බලන්නකො. UL UL අංක 5ට එන්නේ UL. හරිද? UL. අංක 6ට එන්නේ මොකක්ද? එතන පල්ලෙහා තියෙන ටැග්ස් ටිකත් බලන්න. එතකොට ලියන්න පුළුවන්. අංක 6ට එන වැත්තේ මොකක්ද? table පල්ලෙහා තියෙන ටැග්ස් බලන්න. අංක 6ට. අංක 6 ගාව පල්ලෙහා තියෙන ටැග් එක මොකද්ද? TR TR. එහෙනම් අංක 6 හිතා ගන්න පුළුවන්. table table. අංක 6 table. table එක ගන්නේ TR එකක් තියෙන්නේ. දැන් ඔයාලට මේකේ table එකක් පේනවද කොහෙවත්? ඔය වෙබ් පේජ් එකේ table එකක් පේනවද කොහෙවත්? නෑ. අර table එකේ borders නොදා table එකක් දාලා තමයි food type example කියලා වගුවක් වගේ හදලා තියෙන්නේ. table එකට border එකක් දාලා නෑ. බයි වගුවක තමයි ලියලා තියෙන්නේ ඔය ටික. හරි. ඒ food types examples කියන ඒවා. හරි අංක 6ට table. එතකොට දැන් ලේසියිනේ පුතේ මේකනේ. දැන් ඔයාලා ওই දන්න ටිකෙන් ලේසියෙන්ම ලකුණු 7-8ක් ගන්න පුළුවන්. අංක 7ට එන්නේ මොකක්ද? අංක 7ට excuse me sir ඔව් A කියන්න පුතේ අහන්න. කිව්ව sir උත්තරේ හරි. මේ අර list item එක ලියලා තියෙනවනේ UL දාලා sir ඒක close කරලා නෑ නේද? list items. ඔය මේ close කරලා තියෙන list item එක. මෙතන කොනේ? නෑ sir ඒකේ UL කියලා මුලින් දාපු tag එක close කරලා නෑ නේද? මේ 6 තියෙන මෙතන පල්ලෙහා 6. ඔව් sir එතෙන්ට table නේද එන්නේ? නෑ ඔය එතන table නේ. හරි ඒක close කරලා නෑ. ඒක close කරන්නේ නැතුව ඒ කියන්නේ එක list එකක් ඇතුළෙම තව list එකක් හදාගෙන ගිහින් තියෙන්නේ පුතේ. මේ එක list එකක් ඇතුළෙම තමයි පුතේ ඔය carbohydrates, fruits and vegetables එහෙම list එකක් අර රෝමි ලක්කම් වලින් list එකක් තියෙන්නේ. එක ලයිස්තුවක් ඇතුළේ තව ලයිස්තුවක් තියෙන්නේ. ඒතර අංක 5 කොහෙන් හරි පල්ලෙහින් close කරලා ඇති. මේ තියෙන පල්ලෙහිම close කරලා. අංක 5 අංක 5නේ අපි table කියලා කිව්වේ නේ. UL හරි මොකක් හරි කිව්වේ. හරි sir. ඒක පල්ලෙහිම close කරලා. එනේ ආ සාමාන්‍යයෙන් close කරලා දෙනම කොහෙන් හරි. එහෙම නොදුන්නත් අපිට ප්‍රශ්නයක් නෑ. අපෙන් අහන ඒවට උත්තර ලිව්වම හරි. හොඳයි. අනිවාර්යෙන් close කරන්න ඕන. සමහරලාට paper එකේ වැරදිලා close නොකර දෙනවා. දැන් මෙතන අංක 5 තියෙනවා. 5 close කරලා දෙන යටින්ම. හරි ඒක ඇහුවේ ඒක හොඳයි. ඒක යටින්ම තමයි close කරලා තියෙන්නේ. මොකද එක ලයිස්තුවක් ඇතුලේ තව ලයිස්තුවක් ඔය හදලා තියෙන්නේ. එක list එකක් ඇතුලේ තව list එකක්. හරි අංක 4ට මොකද්ද? A AHREF අපි දන්නවනේ නේ. අර එක වෙබ් පේජ් එකකින් නම් තව තැනකට යන්න AHREF. දැන් ඔක අමාරුද ඔකට උත්තර ලියන්න? 7-8 මම කියලා දුන්නේ නැහැ. 7 කියලා දුන්නා 8 කියලා දුන්නේ නැහැ. 8 කියන්නේ අර H2O එන්නේ. H2O. එතකොට 2 කියන එක කුඩාවට යටින් එන්න ඕන. ඒක නිසා SUB කියලා ටැග් එකක් එන්නේ. SUB. හරි. ඔක විතරයි මම කියලා දීලා නැත්තේ ඔයාලට. ඒක අපි 11 වසරේදී ඉගෙන ගමු. මේ උත්තර ටික යටින් දෙනවා. උත්තර ටික යටින් දුන්නම ඔය ලකුණු 8ක් පුතේ. දැන් ඔයාලගේ සමට ඔයගොල්ලන්ගේ වාර විභාග පේපර් එකට ලකුණු ගන්නට වඩා මේක ලේසි ඇති. මේකට ලකුණු ගන්න. හරි මේ තව තියරි කොටසකුත් තියෙනවා මේ මේවා. මේ සම්පූර්ණ එකටම අපි කියන URL එහෙම කියලා. අපි පස්සේ ඒවා ඉගෙන ගමු. හරි. එතකොට මම මේ කිව්වේ අපිට හරි ලේසි වෙන පුතේ. කියන්නේ මේ දැන් 11 වසර ළමෙක් කවුරු හරි ICT ඉගෙන ගත්තොත් මම කියන්නේ අපිට නිශ්චිතවම ප්‍රශ්න එන පාඩම් ටිකක් තියෙනවා. හැමදාම ප්‍රශ්න එන පාඩම් ටිකක්. ඒකට උත්තර ලිව්වම නිකම්ම එකක් ගන්න පුළුවන් මේකට. දැන් ICT සමහර දැන් 10 වසරට යන ළමයි සමහර කරන බයෙන් වගේ අය ඉන්නවනේ. එහෙම නැහැ. හැමදාම ප්‍රශ්න එන ටිකක් තියෙනවා. ඒ ටිකට උත්තර ලිව්වත් ලේසියෙන් එකක් ගන්න පුළුවන්. ඒ ටික හරියට අවධානයෙන් අහගෙන ඉන්න වෙනවා. දැන් ඔයාලා මේ පාඩම හොඳට දන්නවනම් මේ පාඩමෙන් එන ප්‍රශ්නෙට ලකුණු 12ක් විතර එනවා පේපර් එකේම. සෙකන්ඩ් එකේ ලකුණු 10ක් එනවා. ලකුණු 10ම ගන්න පුළුවන්.
හරිම චූටි උත්තර තියෙන්නේ. අර 1 2 3 4 5 6 7 දැම්ම උත්තර ටික ලියන් ගියා. කෙටි උත්තරනේ තියෙන්නේ. කාටවත් වැරදි දාන්න බෑ. ඔයා හරියටම ලිව්වම. දැන් ඔයා සිංහල හරි ඉතිහාසය හරි මොන හරි එකක් ලියද්දි මහා ඡේද ලියද්දි ඔයා කරුණ නැත්නම් වැරදි දානවනේ. මේක එහෙම බෑ. නිශ්චිත උත්තරයක් තියෙන්නේ. ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් අපේ පේපර් එකේ හැම ප්‍රශ්නෙම වගේ එහෙමයි. නිශ්චිත කෙටි උත්තර තමයි අපිට තියෙන්නේ. හරි. අපි පොතේ ඊළඟ දවසේදී අපි කතා කරන්නේ දැන් මේ අපිට තව පාඩම් ටික අපි ඉවර නිසා අපි තව සති දෙකක් විතර කතා කරනවා ෆොටෝ එඩිටින් ගැන. ඒක එකත් 11 වසරේ තියෙන එකක්. ෆොටෝ එඩිටින්. ඒතර ෆොටෝ එඩිටින් ඕන පුතේ වෙබ් අඩවියක් හදනව නම් අපි වෙබ්සයිට් එකක් හදනව නම් අපිට ෆොටෝස් අපි පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට බෑග්ග්‍රවුන්ඩ් එකට ෆොටෝස් භාවිතා කරනවා. ඒතර එඩිට් කරන්න වෙනවා. ඒතර ෆොටෝ එඩිටින් පොඩි දේවල් ටිකක් මම කියලා දෙනවා. ඒක කියලා දෙද්දී ඔයාට කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අනේ ෆොටෝ එඩිට් කරන්න එක ගැන. සේ software එක මොකද්ද? ෆොටෝෂොප්. ෆොටෝෂොප් ඕනනම් ඒක දාගන්න දාගන්න පුළුවන්. ඕනද? ඔව් තමන් නැත්නම් දාගන්න. එතකොට මම උගන්වද්දිම ඔයාට ඒක කරන්න පුළුවන්. GIMP කියලා software එකකුත් තියෙනවා 11. ඒ කියන්නේ ඒකෙන් වුණත් කරන්න පුළුවන්. ඒක දැන් Photoshop සල්ලි වලට ගන්න ඕන එකක්. ඔයාලට දාගන්න බෑ නම් GIMP කියලා එකක් තියෙනවා. ඒක දාගන්න. මට ඒක කියලා දෙන්නත් පුළුවන්. මොනවා හරි ගැටලුවක් આવොත් ඒකෙන් කියලා දෙන්නත් පුළුවන්. Photoshop තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. අපි 11 වසරේදී ඉගෙන ගන්නේ GIMP කියලා එකක්. ඒත් Photoshop එක වගේමයි. පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. හරි මේ තියෙන්නේ අපි තමයි ඔය software එක. අතර අපි මෙහෙම පින්තූරයක් මම දැන්ට පොඩි දෙයක් තව වෙලාවක් තියෙන නිසා අපිට පින්තූරයක් සිලෙක්ට් කරගන්න ඕන නම් පුතේ සිලෙක්ට් කරගන්න එක tools තියෙනවා. මේක tool එකක් තියෙනවා මේ elliptical marquee tool කියලා. අතර elliptical marquee tool එකෙන් ක්ලික් කරාම වෙන්නේ අපිට පින්තූරය රවුම් හැඩයට සිලෙක්ට් කරගන්න පුළුවන්. මොන රවුමක් විදියට සිලෙක්ට් කරගන්න පුළුවන්. අතර අපි එහෙම සිලෙක්ට් කරගෙන අපිට අලුත් පිටුවක් ගන්න ඕන. අලුත් පිටුවක් ගන්නවා. අලුත් පිටුවක් අරගෙන අපිට බලන්න මේ පින්තූර කොටස මෙන්න මෙතන තියෙනවා move කියලා tool එකක් උඩම move tool එකට ගිහිල්ලා මේ පින්තූර කොටස අරන් ගිහලා මෙතනට දාන්න. අලුත් ගත්ත පිටුවට ගෙනල්ලා දාන්න පුළුවන්. ඔය විදියට. දැන් එයාගේ size එක අපිට ලොකු කරගන්නත් පුළුවන්. උවමනා පරිදි. ඔගේ size එක ලොකු කරගන්නත් පුළුවන්. හරි. ඒතර size එක ලොකු කරද්දී පොඩි ක්‍රම තියෙනවා. කොහොමද මම ගෙනල්ලා තියුවා. දැන් මේ විදියට පින්තූර size එක ලොකු කරන්න බෑ හොඳේ. උතර ඒ ළමයා මහත් වෙනවා වගේ වෙනවනේ. නිසා shift එකත් ඔබාගෙන තමයි සාමාන්‍ය අපි size එක ලොකු හෝ කුඩා කරන්නේ. shift button එක ඔබාගෙන. ওই විදියට. එතකොට අපිට මෙයාව කොටු හැඩයකට select කරගන්න ඕන නම් කොටු හැඩය දැන් selection එකක් දැන්ට තියෙනවා. අපි ඒකෙදි කරන්නේ පුතේ select වලට ගිහිල්ලා එයාව අයින් කරනවා. deselect. shortcut එකක් තියෙනවා control D කියලා. මම පස්සේ මෙමින් කියලා දෙන්නම්. දැන්ට පොඩි දෙයක් කියන්නේ. කොටු හැඩයකට select කරන්න ඕන නම් මෙතනම තියෙනවා tool එකක්. rectangular select marquee tool. rectangular marquee. rectangle එකක් විදියට කොටුවක් විදියට එයාව select කරන්න පුළුවන්. කොටුවක් විදියට select කරන්න පුළුවන්. select කරා අපි යනවා move tool එකට උඩම තියෙන අර tool එකට move. දැන් එයාව move කරන්න පුළුවන් අපේ පිටුවට. හරි ඔය විදියට. එතකොට අපිට එයාවත් ප්‍රමාණය විශාල කරගන්න පුළුවන්. ඊළඟට මෙහෙම පින්තූරයක් ගෙනල්ලා තියුවොතින් මෙහෙම පින්තූරයක් ගෙනල්ලා තියුවොත් පුතේ පේනවනේ මේක ගෙනල්ලා තියුවා කියලා. නේ. දැන් හරීම කොටුවක් තමයි යාවේ. පින්තූරය ගෙනල්ලා තියුවට පස්සේ. ඒක නිසා අපි පින්තූරයක් සිලෙක්ට් කරගනිද්දී මොකද පින්තූරයක් සිලෙක්ට් කරගනිද්දී මම සිලෙක්ෂන් එකක් දාගන්නවායි රවුමක් හැඩයට ඔයාලා කාගේ හරි පින්තූර කොටසක් කොහෙන් හරි ගෙනihin තියෙනවා නම් ඔහොම සිලෙක්ට් කරගත්තට පස්සේ අපි කරන්නේ පුතේ මේකේ තියෙන ඉමේජ් වල නෙවෙයි තියෙන්නේ. feather කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා feather කියලා එකක්. ඒක image හරි layers වල හරි තියෙනවා feather කියලා එකක්. select කරලා කියලා බලමු. දැන් ඒක තියෙන තැන විතර හොයා ගන්න බෑ.
මෙතන මේකෙත් තියෙනවා feather කියලා එකක්. අපි මෙතනින් feather එකක් දෙමු. අපි පුතේ selection එකක් ඕන දාන්න කලින් හෝ දාලා දැම්මට පස්සේ අපි දෙනවා feather එකක්. feather එකක් දුන්නට පස්සේ feather එකක් දුන්නට පස්සේ පුතේ මෙන්න අපි මෙතන feather කියන එකට ගියා අගය දෙනවා 35ක් විතර. 35ක් 40ක් ඒ වගේ අගයක් දෙන්න වෙනවා. එහෙම දීලා දැන් පුතේ මම selection එකක් දානවා. feather එකක් දීලා. හරි. දැන් මෙයාව මම move tool එකෙන් අරගෙන යනවා අර පිටුවට. දැන් බලන්න වෙනස. අරගෙන යනවා මේ පිටුවට. අරන් ගිහලා තෑරියා. දැන් අර ඉස්සෙල්ලා selection එකයි මේ selection එකයි අතර වෙනසක් තියෙනවද? ඉස්සෙල්ලා selection එකයි මේ selection එකේ අතර වෙනසක් තියෙනවද? තියෙනවා. ඔව් මොකද වෙනස? මොකද වෙනස? මේ පින්තූරයේ වටේ බොඳ වෙලා තියෙන්නේ. අතන පින්තූරයේ වටේ බොඳ වෙලා නම් පුතේ අපි පින්තූරය තව තැනකින් ගෙනහිල්ලා තියුවම ඒක තියුව බවට පේනවද? දැන් පින්තූරය පුතේ බොඳ වෙලා තිබුණොත් එහෙම වටේ උතර අපි පින්තූරය තවත් තැනකින් ගෙනහිල්ලා තියුවම ඒක වැඩිය පේන්නේ නැහැ මේ පින්තූර කොටසක් ගෙනල්ලා තියුව බව. ඊට අපි පින්තූරයක් එඩිට් කරද්දී පින්තූරයක් සකස් කරද්දී පින්තූර කොටසක් තවත් තැනකින් ගෙනහිල්ලා තියෙනවා නම් පින්තූරයක් නෙනම් පින්තූර කොටසක් අපි තව තැනකින් ගෙනහිල්ලා තියෙනවා නම් අපි කරන්නේ පොඩි feather එකක් දීලා තමයි පින්තූරය ගෙනහිල්ලා තියන්නේ. උදාහරණයක් අපි ඔන්න මෙතනින් මෙන්න මෙයාගේ කොත් මෙතනින් ගෙනල්ලා තියමුකෝ අර පින්තූර කොටස. ඔන්න මෙයාව ගෙනල්ලා තියනවා. මෙතනින්. දැන් ඒක මහ ලොකු පින්තූරයක් වුණා. මම පොඩක් size එක අඩු කරගෙන දැන් ඔයාලා මට කියන්න මෙහෙම ගෙනල්ලා තියෙන එකද හොඳ? ඕකද හොඳ? කොහොමද හොඳ? දැන් මම අනිත් පින්තූරෙත් ගෙනල්ලා තියන්නම්. මෙන්න මෙයාව. මේ පින්තූර දෙකෙන් දකුණු පැත්තේ තියපු එකද හොඳ වම් පැත්තේ තියපු එකද? වම් වම් පැත්තේ පැත්තේ තියෙන එක. තියපොත්. ඔව්. දැන් වම් පැත්තේ තියපු පින්තූරය අපිට තියව බව පේන එක අඩුයිනේ ටිකක්. පේන්නේ නැත්තේ නෑ. හැබැයි පේන එක අඩුයි. දැන් දකුණු පැත්තේ තියපු පින්තූරය එයා හරි රවුමට තියෙන්නේ. හරියටම කැපිලා ගන්නට තියෙන්නේ. උතර එහෙම පින්තූරයක් ගෙනල්ලා තියුවොත් ඒක තියව බව පේනවා. ඊට අපි පින්තූරයක් ගෙනල්ලා තියද්දී අපි පින්තූරයක් පුතේ කොහෙන් හරි ගෙනල්ලා තියද්දී මේ වගේ feather එකක් දාලා ගෙනල්ලා තියන්න. එතකොට පුතේ එයා මේ පින්තූරයට ගාන්ට අර අනුගත වෙනවා. මේ පින්තූරය තියුව බව එච්චර පේන්නේ නැහැ. හැබැයි මෙහෙම පින්තූරයක් තියුවම එයා මේ හරි රවුමක් ඉන්නේ. එයා තියුව බව පැහැදිලිව පේනවා. එතකොට අපි පින්තූර කොටසක් කොහෙන් හරි ගෙනහිල්ලා තියනවා නම් අපි පුතේ පින්තූරය තියන්න ඕනේ කාටවත් මේක තියුව බව පේන්නේ නැති වෙන්න. මේ පින්තූරය අපි ගෙනල්ලා තියුවා කියලා පේන්නේ නැති වෙන්න තමයි තියන්න ඕනේ. නිසා අපි හැමතිස්සෙම අපි කියන්නේ අපි දක්ෂ වෙන්න ඕනි. පින්තූරයක් එඩිට් කරාට පස්සේ මේක එඩිට් කරාද නැද්ද කියලා හොයාගන්න බැරි වෙන විදියට පින්තූරය ගෙනල්ලා තියන්න. පින්තූරයක් එඩිට් කරාම මේක එඩිට් කරාද නැද්ද කියලා හොයාගන්න බැරි වෙන තරමට අපි ලස්සනට ඒක නිර්මාණය කරන්න වෙනවා. එතන මම මේ බලු පැටියෙකුට පොඩ ඇහැක් තියලා පෙන්නන්නම්. අතට ඇහැ පුතේ සිලෙක්ට් කරගනිද්දී අපි මෙයාගේ ඇහැ ගෙනින් තියමු අනිත් බලු පැටියට. මෙයාගේ ඇහැ. අතට මම ඔන්න මෙයාව මේ පැත්තකට ගත්තා. එතන පුතේ මෙයාගේ ඇහැ අපි ගෙනහිලා තියෙනවා නම් සිලෙක්ට් කරන්න ඕනේ feather එකක් දාලාද නැද්ද? දාලා මෙයාගේ ඇහැ සිලෙක්ට් කරන්න ඕනේ. feather එකක් දාලාද නැද්ද? දාලා ඔව් feather එකක් දාලා feather සිලෙක්ට් කරොත් දාලා. පුතේ හොඳයි. ඔන්න මම මෙයාගේ ඇහැ ළඟින්ම අපි සිලෙක්ට් කරන්නේ නැහැ. අපි රවුමක හැඩයට සිලෙක්ට් කරගන්නවා.
ළඟින්ම සිලෙක්ට් කරොත් පුතේ පේනවා. ඒක නිසා අපි sir. පොඩ්ඩක් මෙන්න මෙහෙම එළියෙන් සිලෙක්ට් කරගත්තා. ඔය වගේ සිලෙක්ට් කරගෙන ඔන්න මේ ඇහැ අනිත් බලු පැටියට ගෙනihin තියමු. එයා S2 වහගෙන ඉන්නේ. ඔන්න මෙයා වහගෙන ඉන්නේ. මම මේ ඇහැ අරගත්තා. අරගෙන මූ ටූල් එකෙන් ඕන ගන්න දැන් Excuse me sir. ඔව් පුතේ කියන්න. දැන් කොහොමද මේ පින්තූරේ වෙනම ගත්තේ? ඔය වෙනම ගත්තේ පුතේ මේ ටැබ් එකකින් අල්ලලා මෙතනින් එළියට ඇද්දොත් වෙනම එනවා. මෙන්න. වෙනම ආව. දැක්කද? හරි sir. එකෙන් අල්ලලා පල්ලෙහාට ඇද්දම වෙනම එනවා. හරි. දැන් මම මෙන්න ඇහැ සිලෙක්ට් කරා. සිලෙක්ට් කළා මෙතනින් අරන් ගිහලා තියෙනවා. හරි. ඔන්න ඇහැ තියුවේ යාගේ මූණ උඩින්. උතර ඇහැ හරියටම මූණ උඩින් තියුන්නේ නැහැ. දැන් ටික උඩකින් තියෙන්නේ නේ. දැන් ඔන්න මම යාගේ ඇහැ හරියට මෙතනින් තියාගන්න පුතේ ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් මේ උඩ තියෙන මේ ඇහැ බොඳ කරන්න තව ටිකක්. බොඳ කරන්න නම් මේකේ තියෙනවා opacity කියලා එකක්. මේ layer palette එකේ මම මෙන්න මෙතන පල්ලෙහා ටික තියෙන්නේ. පස්සේ මම හෙමින් කියලා දෙනවා මේ layer palette එකේ මේ බොඳ කරනවා ටිකක් මෙහෙම. බොඳ කරලා දැන් මෙයාගේ ඇහැ උඩින් මේක ගෙනින් තියන්න පුළුවන් මේ. ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ? ඔන්න අපි මේකට මම තව ටිකක් ලොකු කරගත්තා. ලොකු කරගෙන මෙන්න මේ ඇහැ දැන් මෙහෙම තියෙන්නේ. මෙයාගේ ඇහැ උඩින් ගානටම තියන්න පුළුවන් තැනින්ම. ඇහි ප්‍රමාණය කුඩා වෙන්න ඕන නම් ඒවත් හදා ගන්න පුළුවන්. හරි. තියලා දැන් opacity එක ආයි වැඩි කරනවා. opacity එක වැඩි කරා. හරි. දැන් ඔන්න එයාට ඇහැක් කිව්වා. එක ඇහැක්. එතම ඇහි size එක ටිකක් ලොකුයි වගේ මට හිතෙන්නේ. මං චුට්ටක් පුංචි කරනවා. shift එකත් අල්ලගෙන පුංචි කරන්න. චුට්ටක් පුංචි කරලා ආයි ඇහැ උඩින් හරියටම තියන්න. ඔයි වගේ. එනලා ඔන්න තියුවා එයාගේ ඇහැ. දැන් එක ඇහැයි තියුවේ පුතේ අපි මිනිස්සෙකුට ඔහම ඇහැක් තියුවත් මිනිස්සෙකුට ඇහැක් තියුවත් අපි අනිත් ඇහැ කපලා ගන්න නැහැ එයාගේ තියන්න. ඔය ඇහැම අනිත් පැත්ත හරවනවා. මේ ඇහෙම කොපි එකක් ගන්න පුළුවන්. කොපි එකක් ගන්න නම් මෙන්න මෙතන තියෙනවා පුතේ ඇහැ ලේයර් එක. ස්තරයක් තියෙන්නේ. යාව අරගෙන ඇවිල්ලා මෙතනින් අතාරිනවා. මේ ධන ලකුණක් තියෙන තැනින්. අතෑරියා. හරි. ධන ලකුණ උඩින් අතෑරියාම තව කොපි එකක් ආවා. දැන් මේ ඇහෙම තව කොපි එකක් තියෙනවා. මේ ඇහෙම තව ඇහැක් මෙන්න. එයාව ගෙනල්ලා මෙතනින් තියලා හරිද ඔහම තියුවොත්? ඔහම තියුවොත් හරිද? එතකොට ඒ ඇහැ බලන් ඉන්නේ අනිත් පැත්ත. වැරදි. ඔව් වැරදිනේ. එහෙම හරියන්නේ. ඒකට දෙනවා ෆ්ලිප් ටූල් කියලා එකක් පුතේ මේකේ. ෆ්ලිප් කියලා. ඒක අනිත් පැත්ත කරකවන්න පුළුවන්. කියන්නේ වටේට කරකවන්න නෙවෙයි. හොඳ රොටේට් නෙවෙයි මේ කියන්නේ. ෆ්ලිප් කියලා ටූල් එකක් තියෙනවා. ටූල් එක තියෙන තැන මට එකපාර හොයාගන්න බෑ. ෆ්ලිප් ටූල් දැන් මේ සමහර ටූල්ස් පුතේ මේක එකපාර පෙන්වන්නේ නැහැ මෙතන. ඒකේ තියෙන ටූල් එක උඩ ක්ලික් කරාම තව ටූල්ස් ගොඩාක් එයා යටට පෙන්නනවා. මේ වගේ දැන් ක්ලික් කරාම ටූල්ස් කීපයක් පෙන්නනවා යටට. ඔයි වගේ. හරි. ෆ්ලිප් ටූල් එක තියෙනවා මෙන්න මේ හරියේ. ඔය ඒක හිතා ගන්න බෑ. මේක ෆ්ලිප් ටූල් කියන එක මම හිතන්නේ නෑ පුතේ මේකේ තියෙන අපි මේක ට්‍රාන්ස්ෆෝම් කියලා එකක් තියෙනවා. අපි එඩිට් වලට යමු. මම මේ අර ජිම්ප් එක තමයි 11 වසර ළමයිට උගන්වන්නේ. ඒක නිසා ඒක ෆ්ලිප් ටූල් කියලා එකක් තියෙනවා. මේකේ පුතේ තියෙනවා එඩිට් වල දැන් අපි ඇහැ සිලෙක්ට් කරලා ඉන්න ඕනි. හරි ඇහැ සිලෙක්ට් කරලා ඉඳලා දැන් ඔය ටූල් එකක් සිලෙක්ට් කරාම මේක පෙන්වන්නේ මේ පැත්තෙන්. ඒකේ කොහොමද කරන්න කියලා. හරි ඇහැ සිලෙක්ට් කළා අපි යනවා එඩිට් වලට. එඩිට් වල තියෙන පුතේ ට්‍රාන්ස්ෆෝම් කියලා එකක් ඇති මේකේ. ට්‍රාන්ස්ෆෝම් මෙතන transform path හරිද transform path එක තියෙන අපිට අංශක කීයක්ද හරවන්න ඕනේ කියලා. ඕන අංශක ගාන. දැන් අංශක ගානක් අපි හරවන්නේ අපි කියලා flip horizontal ruler දන්නවනේ. තිරස්. HR අපි ඉගෙන ගත්තේ. තිරස්ව හරවන්නේ නැහැ. ඒතර ඇහැ අපි තිරස්ව හරවනවා. flip horizontal දුන්නම ඇහැ අනිත් පැත්ත හැරෙන්න ඕනේ. හරි. ඔන්න තිරස්ව හරවන්න ඕනේ. ඒක හැරුන්නේ නැහැ හැබැයි දුන්නට. අපි මේ layer එක select කරලා තියෙන්න ඕනේ. අපි දෙනවා edit transform මේක වෙන transform කියලා එකක් නැහැ නේ. අපි දෙනවා flip horizontal ඒත් දෙනවා ඒක empty කියලා එකක් දෙනවා. මෙන්න මෙහෙම ඇහැ හරවන්නත් පුළුවන්. එතකොට මේ විදිහට ඇදගෙන ගිහිල්ලා මේ පැත්තට හැරුණාම ඇහැ හැරෙනවා. හැබැයි එතකොට ඇහි අර මේ සමහර ප්‍රමාණයේ පොඩි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. දැන් මම එහෙම හරව ගත්තා. මෙතනින් තමයි පුතේ හරවන්න තියෙන්නේ layer එක. ඒ කියන්නේ
අපි layer එක select කරා. select කරලා මෙතන තියෙනවා transform එකෙන් තමයි හරවන්නේ. දැන් මේකේ නම could not flip because the initial bounding rectangle is empty කියලා. ඒ layer එකේ මොනවා හරි පොඩි ගැටලුවක් නිසා තමයි ඒක එන්නේ. මම ඒක නිසා පුතේ මෙහෙම ඇදලා හරවන්නත් පුළුවන්. හොඳේ. දැන් ඔහොම තියෙද්දි මේ පැත්තෙන් අල්ලගෙන ගිහලා අනිත් පැත්තට හැරෙව්වා. ওই විදියට. හරි මේ පැත්තට හැරෙව්වා. එහෙම හරව ගන්නත් පුළුවන්. හරවගෙන සාමාන්‍ය අදාළ ප්‍රමාණයට ඇද ගන්න ඕනි ගාන්ට. උතර ගෙනල්ලා මෙතනින් තියුවයි. සර් ඉමේජ් වලක් තියෙනවා. transform තියද image වල. නෑනේ. duplicate ඒවා තියෙන image එකේ මේ transform නන්නේ. හරි මෙතන තමයි පුතේ transform එක මේක වැඩ ගන්නවා. මේකේ තියෙන මේක වැඩ ගන්නවා. මම ආයි කියලා දෙන්නම් ඒක පාඩම කියලා දෙනකොට. දැන් මම මේ නිකන් පෙන්නුවේ මෙහෙම එකක් කරන්න පුළුවන් කියලා. මෙතින් දැන් ඒ බලු පැටියට S දෙකක් තිබුණේ නෑ. පුතේ image rotation කියන එක image වල rotation එකේ පුතේ image එක කරකවන්න තමයි පුළුවන්. හරි. ඒ canvas එකම පුතේ ඊතර කරන්න වෙන්නේ. මුළු පින්තූරෙම එතකොට යයි. එහෙම කරවොත් canvas එකම flip canvas horizontal තියෙන්නේ. අපේ මුළු background එකම වෙනස් වෙන්න පුළුවන්. සමහර select කළා මම මේක බලන්නේ නැහැ. අපි ඒක පොඩ්ඩක් බලමු ඕන්න. නෑ පුතා කියප එක බලන්නේ. image rotation flip canvas. එතකොට දැක්කනේ canvas එකම අර බලු පැට දෙන්න පැත්ත මාරුණා දෙන්නගේ. canvas එකම තමයි rotate වෙන්නේ පුතේ එතකොට. හරි. ඔන්න දැන් මේ විදිහට අපි S2 තියාගත්තාම පුතේ දැන් බලන්න. දැන් ඒ colors මාරු කරන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති. අර S2ක් තියුවා බබා මහ ලොකුවට පේන්නේ නැහැ. colors හදන්නත් පුළුවන්. මම colors මුකුත් හැදුවේ නැහැ. හරි. ලොකුවට පේන්නේ නැහැ. ඔන්න මේ හැට අපිට අං වෙන්න ඕන වගේ. කොයි වගේ? හරි. ඊට පස්සේ මෙන්න S2 නැතුව කලින් හිටපු විදිය. ඔය කලින් හිටපු විදිය. වෙන අපි S2 දැම්මම. ඔය විදියට. එතකොට අපි අර feather එකක් එක්ක select කරාම විතරයි පුතේ ඔහොම කරගන්න පුළුවන්. feather එක නැතුව select කරා නම් අපිට ওই විදියට කියන්නේ. එතකොට හරි රවුමක් කැපිලා තියෙන්නේ. එහෙම කරගන්න බෑ. මේ app එකේ නම Adobe Photoshop. Adobe Photoshop. සල්ලි වලට ගන්න ඕන එකක්. නොමිලේ වලට ඉන්ටර්නෙට් එකේ කරා ගන්න පුළුවන්. මොකද? ඕක දාගත්තේ කොහෙන්ද? මේක දාගත්තේ පුතේ මේ මම කවුරු හරි ඩවුන්ලෝඩ් කරලා මට ළමයෙක්ම දීපු එකක්. ඉස්කෝලේ ළමයෙක් හරි එහෙම දීපු එකක්. මගේ ගාව නම් තියෙනවා මේක. ඒ කියන්නේ පන්ති අපි සාමාන්‍ය පන්ති පටන් ගත්තදී මේ softwares ඔක්කොම මට ඔයාලට දෙන්න පුළුවන්. මේ උගන්වන්න ඕන එනේ. කිසි ගැටලුවක් නැහැ. පෙන් එකක් අරන් ආවම මම දෙන්නම්. හරි. සර් ඔක GB කීයක් විතර වෙනවද? GB 2ක් විතර ඇති. මම දන්නේ. RAM එක කොච්චර තියෙනවද? RAM එක එහෙම ලොක් ගානක් නැහැ. 1GB RAM එකක් තිබුණාම මේක වැඩ කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේක විතරක් ඕපන් කරගත්තාම හරි. තව ඒවා ඕපන් කරගත්තොත් නේ පුතේ ස්ටක් වෙන්නේ එහෙම ගන්න. ඒ විදිහට. ඒතර මෙහෙම අපිට පින්තූරයක් හදන්න පුළුවන්. අපි පොඩි පින්තූර කීපයක් හදමු. ඔයාලට මොනවා හරි ඒ කියන්නේ ඔයාට එඩිට් කරන්න කියලා මොනවා හරි ගැටලුවක් ආවොත් කියන්න. හැබැයි මෙහෙම එඩිට් කරද්දී අපි කාටවත් හානියක් වෙන විදිහට එඩිට් කරන්නේ නැහැ. එහෙනම් අපි ෆොටෝ එකක් සංස්කරණය කරනව නම් කිසිම කෙනෙකුට හානියක් වෙන විදිහේ ෆොටෝ සංස්කරණය කිරීමක් කරන්න එපා. වැරදිලා හරි එහෙම කළා අන්තර්ජාලයට දැම්මම නීතිමය ක්‍රියාමාර්ග වලටත් ඔයාට යොමු වෙන්න සිද්ධ වේවි. මොකද එයා පැමිණිල්ලක් එහෙම දැම්මොත් ඔයා පොලිසියට ගෙන්නනවා. හරි. ඒ කියන්නේ ඔයා ෆොටෝ එක හදනවා විතරයි. සමහරට ඔයා දෙන්නේ වෙන කාට හරි හදලා වෙන කාට හරි දුන්නට පස්සේ එයා අන්තර්ජාලයට දැම්මොත් හදපු අයත් අල්ල ගන්නවා. ඔය වෙබ් අඩවිත් එහෙමයි. විවිධ සමාජයට හානි කරන වෙබ් අඩවි ඒක අන්තර්ජාලයට දාන කෙනා විතරක් නෙවෙයි. වෙබ් අඩවිය හදපු කෙනත් හොයා ගන්නවා. මොකද හදපු කෙනත් කරලා තියෙන වැරද්දක් නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම තොරතුරු හා සංයෝජන තාක්ෂණය ඉගෙන ගන්නදී අපි කතා කරන්නේ කාටවත් හානි වෙන විදියට අපි මේ වැඩ කරන්නේ නැහැ. හරි. මේක කරන්නේ Tamanට එක එක දේවල් ඉගෙන ගන්නත් ඒ වගේම තමයි සමාජයට යහපතක් සඳහා පමණයි. හරි හානි වෙන විදියට වැඩ කරන්නේ නැහැ. මොකද ගොඩක් අය එක හානි වෙන විදියට මොනවා හරි කරනවා නම් ඒ හැමදේම කරන්නේ තොරතුරු හා සංයෝජන තාක්ෂණය දන්න අය වැඩිපුර. මොකද ඒ අය තමයි තාක්ෂණය එක්ක ඉස්සරහා ඉන්නේ. ඒතර එහෙම නොවන විදිහට අපි වග බලා ගන්න ඕනේ. හරි. ඒතර අපි ලබන සතිය හම්බෙමු.
අපි මේ මාසේ අවසන් සර් වෙනකොට මන් දැන් ආවේ. YouTube එකට දානවාද ඔක රෙකෝඩ් එක? බලමු මේක දැන් මේක රෙකෝඩ් එකනේ මම ගිය සතියේ පාඩම් දෙක දානවා අර වෙබ් අඩවි හදන්න ඕන නිසා මේක දාන්න උත්සාහ කරන්න හරි හරි එහෙනම් හැමෝටම පුතේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් Everyone, sir. Thank you.